ඔයාලගේ අච්චු පොතේ ඔයාලගේ 8 වසර අච්චු පොතේ තිබ්බ පළවෙනි පාඩම වගේම පාඩමක් තමයි තියෙන්නේ 9 වසරේ පළවෙනි පාඩම. හරිද? මොකක්ද මතකද 8 වසරේ පළවෙනි පාඩම මොකක්ද? 8 වසරේ පළවෙනිම පාඩම මොකක්ද? ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. ශුද්‍ර ජීවීන්ගේ වැදගත්කම. හරි එයාට ඒවා ඉගෙන ගන්න ඕනේ. ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද? ඊට පස්සේ ශුද්‍ර ජීවීන් ඉන්නේ කොහෙද? හරි ශුද්‍ර ජීවීන්ට ජීවත් වෙන්න මොන මොන සාධකද අවශ්‍ය වෙන්නේ? හරි ශුද්‍ර ජීවීන් පළවෙනි නිරීක්ෂණය කරු විද්‍යාඥයා කවුද? හරි ඊට පස්සේ ඒකේ යම් ප්‍රයෝජන කියන්නේ ශුද්‍ර ජීවීන් ඉදි මොන මොනම දේවල්ද වෙන්නේ? නේද? ඔන්න ඔය කියන කාරණා ගැන ඔයාලා ඉගෙන ගත්තානේ. හරිද? අවුකෙන් අපි මතක් කරගනිමු. හරි ශුද්‍ර ජීවියෙක් කියන්නේ කවුද? ශුද්‍ර ජීවියෙක්ට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් මොන අවශ්‍ය තැන් ඒ කියන්නේ අවශ්‍ය සාධක මොනවාද? ඊට පස්සේ ශුද්‍ර ජීවියෙක් ජීවත් වෙන්නේ මොන වගේ තැන්වලද? සහ ශුද්‍ර ජීවියෙක් නිරීක්ෂණය කරපු විද්‍යාඥයා කවුද කියන එක අපි චුට්ටක් මතක් කරගනිමු. හරි මට කියන්න කවුද ශුද්‍ර ජීවියෙක් කියලා කියන්නේ? කියන්නේ ඒ හරි නිර්වචනය මතක නැත්නම් ඔයාලට තේරෙන නිර්වචන හරි කමක් නැහැ කියන්න. කවුද ශුද්‍ර ජීවියෙක් කියලා කියන්නේ? ඇසට නොපෙනෙන කුඩා ජීවියෙක්. ඔව්. නේද? පියවි ඇසට නොපෙනෙන කුඩා ජීවියෙක්. පියවි ඇසට නොපෙනෙන කුඩා ජීවියෙක්. හරි. අන් විවිහංග උත්තරයක් තියෙනවා තව උත්තරයක්. පියවි ඇසට නොපෙනෙන ඒකසෛලික හෝ බහුසෛලික ජීවීන් ශුද්‍ර ජීවීන් ලෙස ඇඳින්නේ. අන්න හරි. ඒක තමයි හරිම උත්තරේ. හරි. පියවි ඇසට නොපෙනෙන අපේ ඇස් වලට පේන්නේ නැති. හරි. ඒකසෛලික හෝ බහුසෛලික. ඒ කියන්නේ සෛල එකක් තියන අය වෙන්නත් පුළුවන්. ඒකසෛලික. ඒකසෛලික කියන්නේ සෛල එකයි. හරි. එහෙම වෙන්නත් පුළුවන් බහුසෛලික. බහුසෛලික කියන්නේ සෛල ගොඩ. දැන් සෛල කියන්නේ මොනවද? ඔයාලා දන්නවා අපේ ඇඟ හැදිලා තියෙන පුංචි පුංචි කෑලි සෛල වලින්. එතකොට සමහරක් ඉන්නම සෛල ගොඩක් නැහැ. හරි. එක සෛලයක් තියෙනවා. එතකොට එයා ඒකසෛලික ශුද්‍ර ජීවියෙක්. සමහරක් අය ඉන්නවා සෛල ගොඩක් තියෙනවා. එතකොට එයා බහුසෛලික ශුද්‍ර ජීවියෙක්. හරි. එතකොට මෙයාලා පියවි ඇසට නොපෙනෙන ජීවීන්. හරි. ඊට පස්සේ මෙයාලා ඉන්න තැන් හරිද? මෙයාලා ඉන්න තැන් එක තැනක් කියලා අපිට ඉවරයක් කරන්න බෑ. හරි. මෙයාලා ඉන්නේ මෙන්න මෙතන කියලා අපිට නතර කරන්න බෑ. ඇයි? මෙයාලා ඉන්න විතැන් බොහොමයක් ගොඩක් පුළුල් පරාසයක විහිදෙනවා. හරිද? දැන් අපි ගත්තාම අපේ ශරීරයේ මතු පිටත් එයාලට ඉන්න පුළුවන්. අපේ ශරීරයේ අභ්‍යන්තරෙත් එයාලට ඉන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තව ආන්තරික පරිසරය කියලා කියන්නේ මොනවද? උෂ්ණත්වය අධික, සීතල අධික. හරි. ඔන්න ඔය පරිසරවල ජීවත් වෙන්න පුළුවන් ශුද්‍ර ජීවිනුත් ඉන්නවා. එතකොට ජලයේ ජීවත් වෙන ශුද්‍ර ජීවිනුත් ඉන්නවා. හරි. ඊට පස්සේ ශාක මත ජීවත් වෙන ශුද්‍ර ජීවිනුත් ඉන්නවා. මියගිය දේහ මත ජීවත් වෙන ශුද්‍ර ජීවිනුත් ඉන්නවා. ඔය විදිහට ශුද්‍ර ජීවීන් ජීවත් වෙන උපස්තර කියලා අරගත්තාම මේක ගොඩක් ලොකු පරාසයක විහිදෙන තැනක්. මෙතනයි කියලා ඉවරයක් කරන්න බෑ අපිට. හරිද? ඊට පස්සේ ශුද්‍ර ජීවික හැම ශුද්‍ර ජීවියාටම හැමතැනම ඉන්න බෑ හැබැයි. දැන් ඔයාලා අහලා තියෙනවානේ කියන මොකද්ද කොරෝනා වෛරස් එක කොරෝනා කියන වෛරසය ශුද්‍ර ජීවියෙක්නේ නේද? කොරෝනා කියන වෛරස් එකට ඉන්න බෑ කියලා කියනවා කොහෙද? කොරෝනා කියන වෛරස් එකට ඉන්න බෑ කියලා කියනවා උෂ්ණත්වය අධික තැන්වල. නේද? ඒ කියන්නේ මෙයාලට හිතකර තත්ත්ව තියෙන්න ඕන. හිතකර සාධක තියෙන්න ඕන. හරි. එතකොට එක එක ශුද්‍ර ජීවියන්ට ඉන්න ඕන. හරි. ඒ කියන්නේ තැන් ඉන්න ඕන තැන්වල හරි තියෙන්න ඕන සාධක තමයි පළවෙනි එක. හරි. හිතකර උෂ්ණත්වයක් තියෙන්න ඕන ශුද්‍ර ජීවියාට. හරිද? ශුද්‍ර ජීවියාට හිතකර උෂ්ණත්වයක් තියෙන්න ඕන. හරි. දෙවෙනි එක ශුද්‍ර ජීවියාට හිතකර තෙතමනයක් තියෙන්න ඕන. හරිද? තුන්වෙනි එක ශුද්‍ර ජීවියාට හිතකර මොකද්ද? මොන අගයක්ද තියෙන්න ඕන? ශුද්‍ර ජීවියාට හිතකර pH අගයක්. මොකද්ද නම pH අගයක් කියලා කියන්නේ? හත වසරේ ඉගෙන ගන්නවා නේද pH අගය ගැන? pH පරිමාණය ගැන හත වසරේ ඉගෙන ගන්නවල මොකද්ද pH අගය කියලා කියන්නේ? pH අගය කියලා කියන්නේ මොනවා හරි දෙයක් අම්ලයක්ද භෂ්මයක්ද කියලා බලන එක. නේද? එතකොට ඔය අම්ලයක්ද භෂ්මයක්ද කියලා බලන අගය කියන්නේ ආම්ලික ගතිය හෝ භාෂ්මික ගතිය. හරිද? ශුද්‍ර ජීවියාට ගැළපෙන විදිහට තියෙන්න ඕන. එහෙම නැත්නම් අපි කියන්නේ
එන්න මේ ශුද්‍ර ජීවියාට හිතකර pH අගයක් එතන තියෙනවා කියලා. හරිද? එතකොට ඔන්න ඔය කියන කාරණා තුන තිබුණොත් ශුද්‍ර ජීවියෙක්ට හරි ශුද්‍ර ජීවියෙක්ට ජීවත් වෙන්න පුළුවන්. හරිද? ශුද්‍ර ජීවියෙක්ට ජීවත් වෙන්න පුළුවන්. හරි. එතකොට අපි මේ ඉගෙන ගන්න ශුද්‍ර ජීවීන් හරිද? අපි මේ ඉගෙන ගන්න ශුද්‍ර ජීවීන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ පහකට බෙදලා දක්වන්න පුළුවන්. හරිද? අපි ඉගෙන ගන්න ශුද්‍ර ජීවීන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ පහකට බෙදලා දක්වන්න පුළුවන්. හරිද? එතකොට ඒ කාණ්ඩ පහ තමයි කියන්නේ ශුද්‍ර ජීවීන් වර්ග පහ ප්‍රධාන වශයෙන්. ශුද්‍ර ජීවීන් වර්ග පහකට අපිට බෙදා දක්වන්න පුළුවන්. පළවෙනි එකෙන් අපි අරගන්නවා හරි බැක්ටීරියා කියන ශුද්‍ර ජීවියා. බැක්ටීරියා කියන ශුද්‍ර ජීවියා. හරි. බැක්ටීරියා කියන කෙනා. හරිද? අපි මෙයා ගැන කිව්වොත් එහෙම හරිද? මෙයා ගැන කිව්වොත් එහෙම පළවෙනිට කියනවා මේ ශුද්‍ර ජීවියා අන්වීක්ෂීය ජීවියෙක්. අන්වීක්ෂීය කියලා කියන්නේ මොකක්ද? අන්වීක්ෂීය කියන එකේ තේරුම තමයි හරි මෙයාලා ඇහැට පේන්නේ නැහැ. අන්වීක්ෂයකින් බලන්න ඕන. අන්වීක්ෂීය ජීවීන් කියන්නේ ඒක. ඒක තමයි පළවෙනිම දේ. හරි. ඊට අමතරව මෙයා ඒකසෛලිකයි. ඒකසෛලික කියලා කියන්නේ මේ ශුද්‍ර ජීවියාගේ තියෙන ඇඟේ සෛල එකයි. හරිද? ඊට පස්සේ බැක්ටීරියා වගේ මේ මොකද හැඩය ගැන කිව්වොත් එහෙම හැඩය එක හැඩයක් නෙවෙයි. දැන් ඔයාලගේ පොතේ නම් තියෙන එක හැඩයයි. මෙන්න මේ විදිහට දණ්ඩාකාර හැඩය විතරයි තියෙන ශුද්‍ර ජීවියාගේ පොතේ. හරිද? හැබැයි මෙයා ගොඩාක් හැඩවලට ඉන්නවා. කොමාකාර ඉන්නවා, ඊට පස්සේ සර්පිලාකාර, කණුව වගේ. හරි? ඔන්න ඔය විදිහට ගොඩාක් ආකාර බොහොමයකින් ඉන්න ජීවියෙක් තමයි මේ බැක්ටීරියා කියලා කියන්නේ. හරිද? ඊපස් මෙයාලා ඉන්න තැන් කිව්වොත් එහෙනම් බැක්ටීරියා ඉන්න තැන් කිව්වොත් එහෙනම් බැක්ටීරියාත් හරි අපේ මේ හැම තැනක එක එක බැක්ටීරියා වර්ග බොහොමයක් ඉන්න. හැඩ අනුව වර්ග කරනවා. දණ්ඩාකාර බැක්ටීරියා, සර්පිලාකාර බැක්ටීරියා. හරිද? ඒකට ඒ විදිහට ඉන්න බැක්ටීරියාවන් බොහොමයක් ඉන්නවා අපේ මේ ලෝකයේ පුළුල් පරිසරයක දීදිලා ඉන්නවා. හරිද? ඊට පස්සේ මෙයාලට උදාහරණ දීලා තියෙනවා. හරි උදාහරණ කියලා තියෙනවා. පළවෙනි එක්කෙනා පළවෙනි උදාහරණය තමයි හරිද? අපි මේ කිරි ආහාර හදද්දී හරිද? කිරි ආහාර හදද්දී අපි දානවා කිරි කැටි වෙන්න. හරිද? ඒක තියෙන කිරි කැටි වෙන්න උදව් කරන එක්කෙනෙක් විදිහට හරි ලැක්ටෝබැසිලස් බල්ගරිකස් කියන ශුද්‍ර ජීවියා බැක්ටීරියා. හරි අපි දානවා කවුද? ලැක්ටෝබැසිලස් බල්ගරිකස්. ලැක්ටෝබැසිලස් බල්ගරිකස් කියන බැක්ටීරියාව අපි දානවා කිරි ආහාර නිෂ්පාදනයේදී. හරි ඊට පස්සේ ඇන්ත්‍රැක්ස් රෝගකාරකය. ඇන්ත්‍රැක්ස් රෝගකාරකය කියන්නේ මොකක්ද? ඇන්ත්‍රැක්ස් කියන රෝගය හදන කෙනා. හරි. ඒ රෝගය හදන බැක්ටීරියාව තමයි හරි බැසිලස් ඇන්ත්‍රැසිස් කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ විනාකිරි හදන්න ගන්නවා කියලා කියන කවුද? ඇසටෝබැක්ටර් ඇසිටි කියන කෙනා. හරිද? ඊපස්සේ කොලරා රෝගය හදන්න මේ සහභාගී වෙනවා වයිබ්‍රියෝ කොලරා කියන බැක්ටීරියාව. හරිද? දැන් අච්චුපොත් නැහැ නේ. මම මේ කිව්වට ඔයාලට අච්චුපොත පේන්නෙත් නැහැ. නම් මතක තියෙන්නෙත් නැහැ නේද? අයින්ද මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. එතකොට ඔයාලට අච්චුපොත බලා ගන්න පුළුවන්. හරිද? අච්චුපොත පේනව නේද ළමයි? අච්චුපොත පේනව නේද? ඔව්ද? ඔව් සර්. ඔව්. හරි. අපි කතා කරන්නේ බැක්ටීරියා කියන කෙනා ගැන. හරි. බැක්ටීරියා කියන කෙනා ගැන අපි කතා කරා. එතකොට කියන මොකද්ද මුලින්ම එයා ඒකසෛලිකයි අන්වීක්ෂීයයි. හරි. දේහය විවිධ හැඩ සහිතයි පෘථිවියේ ගොඩක් තැන්වල ඉන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට උදාහරණ කියනවා. හරි. මේ නම් කියවන්න දන්නේ නැත්නම් නම් බලන්න ඕන. හරිද? මේ මොකද්ද මේ නම? ලැක්ටෝබැසිලස් බල්ගරිකස්. හරිද? ලැක්ටෝබැසිලස් බල්ගරිකස්. හරි. ඊට පස්සේ මෙයා බැසිලස් ඇන්ත්‍රැසිස්. හරිද? ඊට පස්සේ මෙයා විනාකිරි හදන්න ගන්න ඇසොටෝබැක්ටර් ඇසිටි කියන බැක්ටීරියාව. ඊට
ඊට පස්සේ කොලරා රෝගය කාරක කියන්නේ කොලරාව කියන රෝගය හදන කෙනා කවුද? වයිබ්‍රියෝ කොලෙරා. හරිද? අන්න ඔය කියන සෙට් එක. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ බැක්ටීරියා වර්ගයට. මේ ඊළඟ ශුද්‍රජීවී වර්ගයට. කවුද? දිලීර කියන කෙනා. හරි. එතකොට මම දැන් බැක්ටීරියා නම් අපිට සාමාන්‍ය බැක්ටීරියාවක් කියලා හඳුනා ගන්න දැන් මේ ඔයාලා මේ රූපෙ මතක තියා ගන්න ඕන. හරි. බැක්ටීරියාවක් කියන කෙනා හඳුනගන්නේ විශේෂ අපිට ක්‍රමවේදයක් නැහැ. හැබැයි කවුද දිලීර කියන කෙනා හඳුනගන්න පොඩ්ඩක් යම් කිසිව හැකියාවක් තියෙනවා. හේතුව තමයි දැන් අපි දිලීර වලට උදාහරණ අරගත්තොත් එහෙනම් දිලීරට උදාහරණයක් තමයි කවුද පාන්පුස් කියන කෙනා. හරිද? දිලීර වලට උදාහරණයක් තමයි පාන්පුස් කියන්නේ. සරලව කිව්වොත් එහෙම බිත්තියක පැල්ලමක් වගේ හැදිලා එන ක්ෂුද්‍ර ජීවියෙක්. ඒ කියන්නේ බිත්තියක් බැඳිලා තියෙන පුස්. ඊට පස්සේ අපේ ඇඟේ අලුහන් හැදෙනව නේද පැල්ලමක් වගේ. ආයේ පැල්ලමක් වගේ අලුහන් හදන්න මේ ඉන්න හදන ක්ෂුද්‍ර ජීවියා. ඊටසේ පාන් වල පැල්ලමක් වගේ මොනවාද පුස් හදන ක්ෂුද්‍ර ජීවියෝ පැල්ලම් වගේ හදන්නේ කවුද? මෙන්න මේ දිලීර කියන ක්ෂුද්‍ර ජීවියා. හරිද? එතකොට දැන් බැක්ටීරියා ගත්තාම බැක්ටීරියා කියන කෙනා ඒකසෛලික විතරයි. හරි? හැබැයි දිලීර කියන කෙනා ඒකසෛලික වෙන්නත් පුළුවන්, ඒ වගේම බහුසෛලික වෙන්නත් පුළුවන්. හරිද? ඊළඟට කියනවා ඇතැම් දිලීරවල ප්‍රජනක ව්‍යුහ ඇසින් පවා දැක්ගත හැකි. ඒ කියන්නේ දැන් එයාලා ප්‍රජනනය කරන ව්‍යුහ. ප්‍රජනනය කියලා කියන්නේ මොකක්ද? එයාලගේ නව පරම්පරාව බිහි කරන ව්‍යුහය. ඇඟේ තියෙන කොටස එයාලගේ දේහයේ තියෙන නව පරම්පරාව බිහි කරන කොටස. හරි? දැන් ශුද්‍ර ජීවියේ පියවේස අපිට බලන්න බෑනේ. හැබැයි මෙන්න මේ කියන දිලීරයේ හරිද? මෙන්න මේ කියන දිලීර වර්ගවල සමහරක් අයගේ ඔය කියන ප්‍රජනක ව්‍යුහය අපිට බලන්න පුළුවන් අපේ ඇස්වලින්. හරිද? හරි. හතු තමයි හොඳ හතු වල මෙන්න මේ විදිහේ ප්‍රජනක ව්‍යුහයක් තියෙනවා. මේකෙන් තමයි ප්‍රජනනය කරන්නේ. ඔන්න කියන ප්‍රජනන ව්‍යුහය අපිට බලා ගන්න පුළුවන් අපේ PAVS දෙකෙන් මේ දිලීර කියන හතු වර්ගය. හරිද? ඊට පස්සේ තෙතමනේ මෙයාලා වර්ධනය වෙන්නේ තෙතමනය සහිත උපස්තර. ඒ කියන්නේ දැන් පාන් අපි වේලෙන්න දාගෙන පාන් වේලිලා තියෙනවනේ උෂ්ණත්වය එතන නැත්තම් එතකොට එයාලා වර්ධනය වෙන්නේ නැහැ. ඊට පස්සේ බිත්ති වල මේ මොනවාද පැල්ලම් හැදෙනවද තෙතමනේ නැතකොට නැහැ. ඒකට දිලීර වලට අනිවාර්යෙන් වර්ධනය වෙන්න තෙතමනය තියෙන්න ඕන. හරි. ඒකට උදාහරණ තමයි කවුද? පළවෙනි කෙනා. හරි. මියුකර්. එහෙම නැත්නම් පාම්පුස් කියන කෙනා. හරිද? ඊළඟ උදාහරණය තමයි ඊස්ට්. ඊස්ට් කියන කෙනා අපි කොහෙද පාවිච්චි කරන්නේ? අපිට ඊස්ට් හම්බෙනව කොහෙද? ගෙදරදී නිකන් හම්බෙන අපිට. කඩෙන් ගේන බඩුවල. මොනවාගේ? ඊස්ට් අපිට හම්බෙන්නේ. මොනවාගේද ඊස්ට් ඉන්නේ? පාන් වල හරි. කියන්නේ මෙහෙමයි. අපි බේකරි නිෂ්පාදන හදද්දී, ඒ කියන්නේ පාන්, බනිස්, කේක්, හරි. ඔන්න ඔය දේවල් හදද්දී ඒ බේකරි නිෂ්පාදන හොඳට හැදෙන්න අපි ඒවට ඇඩ් කරනවා, දානවා ඊස්ට් කියන කෙනා. එහෙම නැත්නම් මාමයිට් අපි ගෙදර ගේන මාමයිට් වල කොහොමත් ඊස්ට් තියෙනවා. හරිද? ඔය දිලීර කියන කෙනා. ඊට පස්සේ ඊළඟ ශුද්‍රජීවී කාණ්ඩය තමයි අපි කතා කරන්නේ ප්‍රොටෝසෝවා කියන කෙනා. හරිද? මේ ප්‍රොටෝසෝවා කියන කෙනා හරි ලස්සන එක්කෙනෙක්. හරි. එයා දැන් අර බෙන්ටෙන් එකේ අර ජෙලි එක වගේ වැටෙන එක්කෙනා ඉන්නේ. දැකලා තියෙනව නේද? ඇමියන් අර ජෙලි එක වගේ මේ එක එක විදියට හැඩය වෙනස් වෙන මේ වැටුනහම එහෙම බිමට වැටුනහම හරි ඕන විදියට යන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉන්නව නේද? බෙන්ටෙන් එකේ. ඔව් නේද? මතක නේද අර කොළ පාට වගේ එක්කෙනා? ජෙලි එක වගේ ඉන්නේ. මතකයි සර්. මතකයි. ඔන්න ඔයා වගේ තමයි මේ ප්‍රොටෝසෝවා කියන කට්ටිය. හරිද? එතකොට මෙයාලා ඉස්ලාම කියනවා ඒකසෛලික අන්වීක්ෂීය ජීවී කාණ්ඩයක් කියලා. හරි මෙයාලා ඒකසෛලික. දැන් කවුද? බැක්ටීරියයි ප්‍රොටෝසෝවයි කියන දෙන්නම ඒකසෛලිකයි. දිලීර විතරයි තාම අපිට බහුසෛලික කෙනෙක්ට හම්බුනේ. හරි. ඊට පස්සේ කියනවා ඇතැම් ප්‍රොටෝසෝවාවන්ට සංචරණය සඳහා පක්ෂමද හරි එහෙම නැත්නම් ව්‍යාජපාද තියෙනවා කියලා තවත් අයට කශිකා තියෙනවා කියලා කියන. අපි බලමු මොනවාද ඒ කියලා. හරිද? ඊට පස්සේ කියනවා මෙයාලා ජලජ පරිසරවල මෙන්ම දේහ තුලද වාසය කරයි. හරිද? ජලජ පරිසර තුල මෙන්ම
දේහය තුලද වාසය කරයි. හරි. ඊට පස්සේ මෙතන ඇමීබා උදාහරණ දීලා තියෙන ඇමීබා ඊට පස්සේ පැරමීසියා ඊට පස්සේ එවුග්ලිනා ඊට පස්සේ ප්ලාස්මෝඩියම් මොන ඔය කියන හතර දෙනා උදාහරණ විදිහට දීලා තියෙනවා. දැන් අපි බලමු කවුද මොනවාද මේ සංචරණය සඳහා පක්ෂම ව්‍යාජපාද කශිකා ඕනි වෙනවා කියලා කියන්නේ. හරිද? දැන් ඔතන දීලා තියෙනවානේ නම් තුනක්. මොනවාද? නම් මොනවාද? තුන් දෙනෙක් ඇමීබා පැරමීසියම් එවුග්ලිනා. හරි. ඔන්න ඔය කියන තුන් දෙනා දිහා බලමු. ඇමීබා පැරමීසියම් එවුග්ලිනා. හරිද? ඔයාලට මතකද බැක්ටීරියාව කෙනා කොහොමද හිටියේ? බැක්ටීරියා කියන කෙනා හිටියේ මෙන්න මෙහෙම. එයාගේ වටේ මෙන්න මෙහෙම කෙඳි තියෙනවා. මෙතනින් මෙහෙම වර්ගයක් තියෙනවා. ඔය බැක්ටීරියාවක්. මෙයා සංචරණය කරන්නේ කොහොමද? මෙයා සංචරණය කරන්නේ මෙයාගේ මේ වල්ගය සහ මේ පක්ෂම කියලා කියන්නේ මේ කෙඳි වගේ තියෙන ඒවා. හරි? ඔන්න ඒවා පාවිච්චි කරලා මෙහෙම මෙයා යන්නේ තැන් වලට. බැක්ටීරියා. හරිද? එතකොට ඔය මොනවාද ප්‍රොටෝසෝවා කියන කට්ටියගේ හරි පැරමීසියම් කියන කෙනා හරි එයාගෙත් මෙහෙම වටේට පක්ෂම තියෙනවා පැරමීසියම්. එතකොට පැරමීසියම් කියන ක්ෂුද්‍ර ජීවියා සංචරණය කරන්න ඔන්න ඔය පක්ෂම පාවිච්චි කරලා. හරිද? ඊට පස්සේ ඔතන ඉන්නවනේ එවුග්ලිනා කියලා කෙනෙක්. එවුග්ලිනා. හරි. එවුග්ලිනා කියන කෙනා නිකන් පිපින් ඇටයක් වගේ. මොහොම හැඩයක් තියෙනවා. මෙතන මෙහෙම තියෙනවා වල්ග දෙකක්. මේවා වල්ග නෙමෙයි. මේවට අපි කියනවා මොකක්ද නම? මේවට අපි කියනවා කශිකා. හරිද? එතකොට මෙයා යන්නේ කොහමද? මේ කශිකා වලින් තල්ලු කර කර. කශිකාව මේ පිටිපස්සට තල්ලු කරද්දී මෙයා ඉස්සරහට යනවා. අර කවුද අපේ ජෙලිෆිෂ් ගමන් කරන්නේ පිටිපස්සට එයාගේ අඬු තල්ලු කර කර අන්න මේ විදිහට තමයි මෙයා මේ කශිකා මෙහෙම තල්ලු කර කර එයා සංචරණය කරනවා. හරි? එතකොට පශ්චිම මගෙන් සංචරණය කවුද? පැරමීසියම්. කශිකා මගෙන් සංචරණය කරන එවුග්ලිනා කියන කෙනා. හරිද? ඊට පස්සේ අපි යමු කවටද? ඇමීබා කියන කෙනා දිහාට. ඇමීබා තමයි ජෙලි එක වගේ ඉන්න සතා. ක්ෂුද්‍ර ජීවිය. හරිද? එතකොට මෙයා කරන්නේ මොකද්ද? මෙයා හරි අමුතු ජීවියෙක්. මෙයා කරන්නේ මොකද්ද? මෙයාට කකුල් නැහැ. මෙයා එතකොට හදා ගන්නා මොනවාද? ව්‍යාජ පාද. ව්‍යාජ පාද කියලා කියන්නේ බොරු කකුල්. හරි. ව්‍යාජයි කියලා කියන්නේ බොරු කියන එකනේ. බොරු කකුල් තමයි මෙයා හදාගන්නේ. හරිද? බොරු කකුල් හදා ගන්නවා කියන්නේ. මෙයාගේ ඇඟේ හරිද? මෙයාගේ ඇඟේ ඔන්න එයාට යන්න ඕන නම් මෙන්න මේ දෙක මෙයා පාද දෙකක් බවට පත් කරගන්න. මෙහෙට යන්න ඕන. සියාට මෙහෙට යන්න ඕන නම් මෙන්න මේ අඬු දෙකක් මෙහෙම හදාන මේ දෙක පාදයක් බවට පත් කරගන්න. මෙයාට හැඩය ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය විදිහට ව්‍යාජ පාද හදාගෙන තමයි මේ ඇමීබා කියන කෙනා සංචරණය කරන්නේ. හරිද? එතකොට මෙයා ආහාර ගන්නෙත් ඒ විදිහට. මෙයා ආහාර ගන්න හරි ලස්සන ක්‍රමයකට. හරි. දැන් හිතන්න මෙතන තියෙනවා කියලා ආහාර. මෙතන ආහාරයක් තියෙනවා නම් මෙයා මොකද කරන්නේ? මෙයා මොකද කරන්නේ? මෙයාගේ මේ ව්‍යාජ පාද හරි. ව්‍යාජ පාද වලින් මෙතෙන් ඇවිල්ලා මේ ආහාරය වට කර ගන්නවා මෙහෙමයි ව්‍යාජ පාද වල. වට කරගෙන ඊට පස්සේ මෙයාව නිකම්ම මෙහෙම ඇඟ ඇතුළට අරගන්න. හරි. හරි. ඇඟ ඇතුළට අරගන්න. අන්න එහෙම තමයි එයා ආහාර අරගන්නේ කවුද? ඇමීබා කියන ශුද්‍ර ජීවියා ප්‍රොටෝසෝවා. හරි. ඊට පස්සේ කවුද? මෙයා ඇල්ගී කියන ශුද්‍ර ජීවියා. හරි. ඇල්ගී කියන ශුද්‍ර ජීවියා ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. හරිද? ඇල්ගී කියන ශුද්‍ර ජීවියා ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. බලන්න. හරි. ඇල්ගී ගැන කියලා තියෙන මුලින්ම මොකක්ද? මෙයා ඒකසෛලික මෙන්ම බහුසෛලික ආකාර දැත. එතකොට ඒකසෛලික වෙන්නත් පුළුවන්, බහුසෛලික වෙන්නත් පුළුවන්. ඊළඟට කියනවා සූත්‍රිකාකාර හෝ තලසාකාර දේහදරයි. සූත්‍රිකාකාර කියලා කියන්නේ සූත්‍රිකාවක් දැකලා තියෙනවද ඔයාලා කොහේ හරි? සූත්‍රිකාවක් දැකලා තියෙනවද කොහේ හරි? නැද්ද? සූත්‍රිකාවක් දැකලා නැද්ද කොහෙවත්?
කොහෙවත් සූත්‍රිකාවක් දැකලා නැද්ද මේ ළමයි 8 වසර 9 වසර ළමයි? කහපාට බල්බ් දැකලා තියනවද? ඔව් සර්. ඔව්. කහපාට බල්බ් ඇතුලේ සූත්‍රිකා තියෙනවද දැකලා නැද්ද? දැකලා තියෙනවා. ඒවට තමයි සූත්‍රිකා කියලා කියන්නේ. ඒකට සූත්‍රිකාකාර කියන්නේ ඔන්න ඔය සූත්‍රිකාව විදිහට ඉන්න ශුද්‍ර ජීවීන්ටයි. තලසාකාර කියලා කියන්නේ තලපයක්, තලසයක් වගේ නෙමෙයි. එහෙම තලයක් වගේ අය ඉන්නේ හරි. එහෙම කඩේට තමයි තලසාකාර ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ. ඒකට හැඩේ තමයි මොකද්ද? සූත්‍රිකාකාර වෙන්නත් පුළුවන් මෙයාලා, තලසාකාර වෙන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපි දැකලා තියෙනවානේ ජලය උඩ කොළ පාටින් පාවෙනවා. ගස් නැතුව. හරි. කියන්නේ ජපන් ජබර ඒ වගේ දේවල් නැතුව වෙන කොළ පාට පාවෙන්නේ උඩින්. හරිද? ඒ කවුද පාවෙන්නේ? පාවෙන්නේ ඇත්තටම මේ ඇල්ගී කියන ශුද්‍ර ජීවියා. හරි. ඒ පාවෙන්නේ කවුද? මේ ඇල්ගී. හරි. ඇල්ගී කියන ශුද්‍ර ජීවියා. හරිද? එතකොට මෙන්න මේ ඇල්ගී කියන ශුද්‍ර ජීවියා මොකද්ද? ජලය උඩ පාවෙන. අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකද්ද යාළුවා? පාසි කියලානේ නේද? මෙයාලට කියනවා අපි මේ ඇල්ගී ජලය මත පාවෙන ඇල්ගී වලට මොනවද? ප්ලවාංග කියලා. හරි. ප්ලවාංග කියලා කියනවා. එතකොට ළමයි මේ ප්ලවාංග කියන ප්ලවාංග කියන ශාක වර්ගය මොන පාටද? ජලයේ තියෙන ප්ලවාංග කියන ශාක වර්ගය මොන පාටද? මොන පාට? කොළ පාටයි. කොළ පාටයි. කොළ පාටයි කිව්වා අපිට කියන්න පුළුවන් එයාගේ මොනවා තියෙනවා කියලාද? කොළ පාටයි කිව්වා. දැන් ශාකයක් කොළ පාට. ඔව්. හරි. අපි කියනවා මෙයාලා මේ ඇල්ගී කියන ශුද්‍ර ජීවියාට තියෙන එතකොට මොනවද? මෙයා කොළ පාටයිනේ. හරි මෙයාට තියෙනවා හරිතප්‍රද. හරිතප්‍රද එහෙම නැත්නම් හරිතප්‍රදට අපි තව නමක් කියනවා මොකද්ද? ක්ලෝරොෆිල් වර්ණකය කියලා කියනවා. හරි. හරිතප්‍රද එහෙම නැත්නම් ක්ලෝරොෆිල් වර්ණකය. හරිද? එතකොට මේ හරිතප්‍රද සහ හරිතප්‍රද එහෙම නැත්නම් ක්ලෝරොෆිල් වර්ණකයේ තියෙන නිසා අපි කියනවා මෙයාලට මොනා කරන්න පුළුවන් කියලා. ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. අපි අහලා තියෙනවනේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න හරිතප්‍රද කියන දේ ඕන. දැන් මේ ඇල්ගී කියන කෙනාට ප්‍රභා සංශ්ලේෂණයට මොනවද තියෙන්නේ? හරිතප්‍රද අඩංගු වෙනවා. හරි. ඊට පස්සේ කියනවා මේ උල්වා කියන ඇල්ගී වර්ගය වගේ සමහරක් ඇල්ගී වර්ග අපේ මේ PVSට බලා ගන්න පුළුවන් කියලා කියනවා. හරි. ඒකට උදාහරණ දීලා තියෙන කවුද? ක්ලැමිඩමෝනාස්. හරි. ඊට පස්සේ ස්පයිරෝගයිරා පස්සේ ඩයටම. හරි ඔන්න ඔය කියන කට්ටිය උදාහරණ දීලා තියෙනවා මේ ඇල්ගී වලට. දැන් මේ ඇල්ගී කියන කෙනාගෙත් මේ මොනවාද කවුද පටලවා ගන්න එපා. හරි එව්ක්ලිනා වගේම තමයි ඇල්ගී කියන කෙනා. මෙයා මොන විදියද? මෙයාත් ඔන්නම හැඩයක් තියෙන. මෙයාගේ තියෙන්නේ අර කශිකා එකයිනේ දෙකක් තිබ්බනේ. මෙයාගේ මෙහෙම එක නැට්ටක් විතරයි තියෙන්නේ. කවුද මේ ක්ලැමිඩමෝනාස් කියන කෙනා. හරිද? ඊට පස්සේ ඔන්න ඩයල් එක මේ දවස්වල වැඩ කරන. දවස්වල ලෝකේ හැමතැනම ඉන්න කෙනා. කවුද? වෛරස්. මේ ඉන්නේ. හරි. මෙන්න මෙයා විදිහ තමා කොරෝනා වෛරස් එක. හරිද? කොරෝනා කියලා යාට නම වැටෙන්නේ මොකක්ද හේතුව මම කියලා දුන්නද ඔයාලට පන්තියේදී? ඇයි යාලට කොරෝනා කියලා කියන්නේ කියලා? නෑ සර්. නැහැනේ. කොරෝනා කියලා කියන්නේ ඔය මේ ඉන්න කොරෝනා කියන වෛරස් එක. අපි දැන් අඳින්නේ රවුමක් ඇඳලා වටේට ඉරි කැලි ගොඩන්නේ කොරෝනා කියන වෛරස් එක. හරි. එයාගේ වීර්යය එයාගේ ඇඟේ හැඩය ගත්තාම හරි. එයාගේ ඇඟේ හැඩය මේ මොකක්ද? මෙන්න මෙහෙම ඔටුන්නක් හැඩයට තමයි ආ ඉන්නේ කියන්නේ. හරිද? ඔන්නෝම ඔටුන්නක හැඩයක් තියෙන. කියන්නේ මෙහෙමම තියෙනව නෙමෙයි. මේ පැත්තකින් බලපුවම ඔටුන්නක් වගේ පේනවා. නැත්නම් හරි විදියට බලපුවම එයා ඉන්නේ මෙන්න මේ හරි විදියට බලපුවම මෙන්න මෙහෙම ඉන්නේ. ඔන්නෝම කෙනෙක්. කවුද කොරෝනා කියන වෛරස් එක. එතකොට මෙයා ඔටුන්නක් විදියට ඔටුන්න මොකද්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? ක්‍රවුන් කියලා කියනවා. මෙන්න මේ වචනය බිඳිලා තමා කොරෝනා කියන වචනය හැදෙන්නේ මේ කොරෝනා කියන වෛරස් එකට. මේ දවස්වල වැඩ පෙන්න කෙනා. හරිද? කොරෝනා වෛරස් කියන කට්ටිය සාමාන්‍ය චුට්ටක් භයානකයි. හේතුව වෛරස් කියන කට්ටිය බෙහෙත් වලින් හොද කරන්න පුළුවන් කෙනෙක් මේ වෛරස් එක ක්ෂුද්‍ර ජීවී කාණ්ඩයක් නෙමෙයි වෛරස් කියලා කියන්නේ. හරි. එතකොට
පළවෙනිම කියනවා මෙයාලා දැන් අනිත් අය කිව්වේ අන්වීක්ෂීයයි කියලා. මෙයාලා කියනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීයයි. ඒකේ තේරුම මොකක්ද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය කියන්නේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා කියන්නේ දැන් අන්වීක්ෂය කියලා කියන අපිට දැන් අපේ අන්වීක්ෂත් වර්ග දෙකක් තියෙනවා. මොනවද අන්වීක්ෂ වර්ග දෙක? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ආලෝක අන්වීක්ෂය කියලා දෙකක් තියෙනවනේ. අහලා තියෙනවද? හත වසරේදී අහලා තියෙන්න ඕන. හරිද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සහ ආලෝක අන්වීක්ෂය කියලා දෙකක් තියෙනවා. එතකොට ඔය ආලෝක අන්වීක්ෂයෙන් අපිට ටිකක් ලොක් කරලා බලන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් තමයි ගොඩාක් ලොක් කරලා බලන්න පුළුවන්. ගොඩාක්. හරි එතකොට මේ වෛරස කියන කට්ටිය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියලා කියන්නේ යාලා ගොඩාක් පොඩි. ගොඩාක්ම පොඩි. යාලා බලන්න පුළුවන් අපිට ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පාවිච්චි කරලා විතරයි. හරිද? ඊට පස්සේ කියනවා මෙයා ජීවී මෙන්ම අජීවී ලක්ෂණත් පෙන්වනවා. ඒ කියන්නේ මෙයා ජීවියෙක් කියලා අපිට කියන්න බෑ ස්ථීරව. හරිද? මෙයා ගොඩක් වෙලාවට පෙන්වන අජීවී ලක්ෂණ. හරි. මෙයා ජීවී ලක්ෂණ කියලා පෙන්වුම් කරන්නේ ප්‍රජනනය කියන දේ විතරයි. ඒ කියන්නේ අපි දැන් හිතන්නකෝ වෛරස් කොරෝනා කියන වෛරස් එක හරි ඕන වෛරස් එක මේ බෝඩ් එකේ ඉන්නවා කියලා හිතන්න බෝඩ් එක උඩ දැන් ඉන්නවා. හරි. බෝඩ් එක උඩ ඉන්නවා නම් හරිද? එයාගේ එතකොට එයා ජීවී ලක්ෂණ පෙන්වුම් කරන්නේ නැහැ. හරි. ප්‍රජනනය කියන දේ එයා කරන්නේ නැහැ. හරි. එයා මෙහෙම බෝඩ් එකේ ඉඳලා මගේ ඇඟට ඇතුල් වුණා කියලා කියන්නේ. ඇඟ ඇතුළට ඇතුල් වුණාම එයා දැන් ඉන්නේ කොහෙද? ජීවී දේහයකනේ. එයා ජීවී දේහයකට ඇතුළු වුණ ගමන් මොකද කරන්නේ? ප්‍රජනනය කරලා එයාගේ සංඛ්‍යාව වැඩි කර ගන්නවා. තව තව පැටවු එයා හදනවා. තමයි භයානකකම තියෙන මේ වෛරස් වල. හරිද? ඊට පස්සේ කියනවා ජීවී දේහ තුලදී පමණක් ගුණණය වේ. ගුණණය වේ කියන්නේ මොකක්ද? වැඩි වෙනවා කියන ගුණණය වේ කියලා කියන්නේ. ඒ කියන්නේ එයා ජීවී දේහ තුලට ආපුවාමනේ එයාගේ පැටව හදන්න ප්‍රජනනය කරන්න පටන් ගන්නෙ නේද? එතකොට කියනවා ජීවී දේහ තුල පමණක් ගුණණය වේ. ඊට පස්සේ සෛලීය සංවිධානයක් නොමැත. ওই වචන වල තේරුම් දන්නේ නැවලනේ. සෛලීය සංවිධානයක් නොමැත. හරි. සාමාන්‍ය ළමයි වෛරස් මේ කවුද? සෛලයක් කියන දේ. හරි. සෛලයක් කියන දේ නිකන් මම රවුමක් යනද රවුමක් නෙමෙයි. මෙයා හරි පිළිවෙලකට හැදිලා තියෙනවා. හරි. මෙයාගේ ඇතුලේ න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටි කියලා එකක් තියෙනවා. හරි. ඊට පස්සේ තව මොනවාද? සමහරක් අයගේ හරිතප්පද තියෙනවා. මයිටොකොන්ඩ්‍රියා කියලා එකක් තියෙනවා. ඔන්න ඔහොම කෑලි කෑලි තියෙනවා. මේ එක එක කෑලි වලට විශේෂිත වූ කාර්යයන්ුත් තියෙනවා. හරි. න්‍යෂ්ටිය තමයි සෛලය සම්පූර්ණයෙන් පාලනය කරන්නේ. මයිටොකොන්ඩ්‍රියා තමයි මේකට ශක්තිය දෙන්නේ. හරිතප්පද තමයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. ඔන්න ඔහොම හරි. එක එක දේවලට හැඩක හරියට හරි ලස්සන සංවිධානය වෙලා තියෙන සාමාන්‍ය සෛලයක් ගත්තාම. හැබැයි මේ වෛරස කියන සෛල හරිද? වෛරස කියන සෛලය හැම හොඳට සංවිධානය වෙච්ච සෛල තියෙන කට්ටිය නෙමේ වෛරස කියලා කියන්නේ. හරිද? යාට එම සංවිධානය වෙච්ච ලක්ෂණ නැහැ. හරිද? ඊට පස්සේ කියනවා ශ්වසනය වර්ධනය වැනි ජීවී ලක්ෂණ නොපෙන්වයි. මෙයාලා මං කියන්නේ ජීවී කියලා කියන්නත් බෑ අපිට අජීවී කියලා කියන්නත් බෑ. හරිද? ඒකට සාමාන්‍ය ජීවියෙක් මොනවද කරන්නේ? සාමාන්‍ය ජීවියෙක් ශ්වසනය, ප්‍රජනනය, වර්ධනය, පෝෂණය නේ? ඔන්න ඔය චලනය, සංචරණය ඔන්න ඔය කියන දේවල් කරනවා. හැබැයි මේ වෛරස කියන කට්ටිය ශ්වසනය කරන්නේ නැහැ, වර්ධනය වෙන්නේ නැහැ, පෝෂණයක් කරගන්නේ නැහැ. ඒව කරන්නේ යාලා කරන එකම දේ මොකද්ද? එකම දේ ප්‍රජනනය, ගුණණය වීම විතරයි. හරිද? එතකොට ඔන්න උදාහරණ විදිහට දීලා තියෙන මොනවද? ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එක, ඊට පස්සේ HIV AIDS කියන වෛරස් එක, ඉබෝලා වෛරස්, ඩෙන්ගු වෛරස්. මේ ඔක්කොම මොනවද? මේ ඔක්කොම ලෙඩ හදන වෛරස්. හරිද? මේ ඔක්කොම ලෙඩ හදන වෛරස්. හරිද? ඔන්න ඔය විදිහට එතකොට අපි ශුද්‍රජීවී කාණ්ඩ කීයක් ගැන ඉගෙන ගත්තද? ශුද්‍රජීවී කාණ්ඩ 5ක් ගැන ඉගෙන ගන්නවා. හරි මම ආයෙ මතක් කරන්න ඉක්මනට. හරි. පළවෙනිට කතා කර කවුද අපි? බැක්ටීරියා. බැක්ටීරියා ගැන කියද්දි මුලින්ම ඔයාලා ඒකසෛලිකයි අන්වීක්ෂීයයි. හරි. දේහය විවිධ හැඩ තියෙන්න පුළුවන්. හරිද? දණ්ඩාකාර වෙන්නත් පුළුවන්, සර්පිලාකාර. ඒ කියන්නේ ස්ප්‍රින් එකක් හැඩය වෙන්නත් පුළුවන්, කොමා ආකාර කොමාවක හැඩයක් වෙන්නත් පුළුවන්. විවිධ හැඩ තියෙනවා. ඊට පස්සේ ගොඩක් ලොකු පරිසරවල මෙයා ජීවත් වෙනවා. හරි? ඊට පස්සේ මෙයාට උදාහරණ ගත්තාම කවුද උදාහරණෙ ඉන්නේ? Lactobacillus bulgaricus, ඊට පස්සේ Bacillus anthracis, Acinetobacter aceti,
වයිබ්‍රියෝ කොලරා හරි ඔන්න ඔය කියන කට්ටිය හරි ඊට පස්සේ දිලීර වලට ගිහපම් දිලීර කියලා කියන්නේ කවුද පැල්ලම් වගේ ඉන්න කට්ටියනේ එතකොට එයාලා ඒකසෛලික වෙන්නත් පුළුවන් බහුසෛලික වෙන්නත් පුළුවන් හරිද ඊට පස්සේ කියනවා මෙයාලගේ සමහරක් අයගේ ප්‍රජනක ව්‍යුහ අපිට PABSෙන් බලා ගන්න පුළුවන් කියලා ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ මෙයාලට මෙයා කවුද හතු කියන කට්ටිය ප්‍රජනනය කරන ව්‍යුහ අපිට බලා ගන්න පුළුවන් අපේ PABSෙන් හරි මම පන්ති ඉවරුනහම ඔයාලගේ ගෲප් එකට දාන්න ෆොටෝ එකක් එතකොට එකෙන් බලන්න ඔය ප්‍රජනක ව්‍යුහය මොකක්ද කියලා හරිද ඊට පස්සේ කියනවා මෙයා තෙතමනයේ සහිත උපස්තර මත තමා වර්ධනය වෙන්නේ උදාහරණ දීලා තියෙනවා මියුකර් එහෙම නැත්නම් යීස්ට් කියන දෙන්න හරි ඊට පස්සේ ප්‍රොටෝසෝවා කියන පැත්තට ගියාම ප්‍රොටෝසෝවා කියන්නේ හරි ලස්සන ශුද්‍රජීවී කාණ්ඩයක් නේද එතකොට මෙයාලා ඒකසෛලික වෙන්නත් පුළුවන් ඒකසෛලික සහ අන්වීක්ෂීය ජීවීන් හරි ඊට පස්සේ කියන ඇතැම් ප්‍රොටෝසෝවන් මොනවද තියෙන්නේ පළවෙනි කියනවා මෙයාලට තියෙනවා පක්ෂම එහෙම නැත්නම් තියෙනවා මොනවද ව්‍යාජපාද එහෙම නැත්නම් තියෙනවා කශිකාන් ඔය තුනම තියෙන කට්ටිය ඉන්නවා එතකොට පක්ෂම තියෙන එක්කෙනා කවුද පැරමීසියම් එකේ තමයි පක්ෂම තියෙන්නේ ඊට පස්සේ ව්‍යාජපාද තියෙනවා ඇමීබා කියන කෙනාගේ කශිකා තියෙනවා මෙන්න මේ එව්ක්ලිනා කියන ශුද්‍ර ජීවියාගේ හරි එතකොට මෙයා මේ ප්‍රොටෝසෝවාවන් ජලය ඒ වගේම ජීවී දේහ කියන තැන් දෙකේ මෙයාලා ඉන්න පුළුවන් හරි ඊට පස්සේ මෙයාට උදාහරණ දීලා දෙන කවුද ඇමීබා පැරමීසියම් එව්ක්ලිනා සහ ප්ලාස්මෝඩියම් කියන හතර දෙනා හරිද ඊට පස්සේ අපි කතා කරා ඇල්ගී කියන කෙනා ගැන ඇල්ගී කියන්නේ මතක් වෙද්දි මොකක් ඇල්ගී කියද්දි මොකක්ද දැන් මතක් වෙන්නේ පාසි මතක් වුණා නම් හරිනේ ඇල්ගී කියන්නේ එතකොට මෙයාලා කියනවා මුලින්ම ඒකසෛලික වෙන්නත් පුළුවන් බහුසෛලික වෙන්නත් පුළුවන් ඊට පස්සේ කියනවා මොකක්ද සූත්‍රිකාකාර වෙන්නත් පුළුවන් තලසාකාර වෙන්නත් පුළුවන් හරි ඊට පස්සේ කියනවා මෙයාලගේ සමහරක් අය මොකද කියන්නේ සමහරක් අය ජල පෘෂ්ඨ මත පාවෙනවලු. එතකොට මෙයාලට අපි කියනවා මොනවද? ප්ලවාංග. ප්ලවාංග කියලා කියන්නේ ශාක ප්ලවාංග කියලා කියන්නේ පාසි කියන එක. ඊපස්සේ මේ වදිලේ තියෙනවා මොනවද? හරිතප්‍රද. එහෙම නැත්නම් ක්ලෝරොෆිල් වර්ණකය කියලා කියනවා. එතකොට හරිතප්‍රද එහෙම නැත්නම් ක්ලෝරොෆිල් වර්ණකය තියෙන නිසා මෙයාලා ප්‍රභා සංශ්ලේෂණය කරනවා. හරි. ඊට අමතරව කියන උල්වා වගේ කට්ටිය අපිට PABSට පේනවා කියලා. උදාහරණ දීලා තියෙන කවුද? ක්ලැමිඩමෝනාස්, ස්පයිරොගයිරා, ඊපස්සේ ඩයටම්. ඊට පස්සේ අපි කතා කරනවා කවුද? වෛරස ගැන. වෛරස ගැන කියද්දී පළවෙනි කියන මෙයාලා අන්වීක්ෂීයයි නෙමෙයි මොකද්ද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීයයි කියලා කියනවා වෛරස කියන කට්ටිය. හරිද? ඊට පස්සේ කියනවා මෙයාලා ජීවී ලක්ෂණත් පෙන්වනවා අජීවී ලක්ෂණත් පෙන්වනවා කියලා. ඊපස්සේ ප්‍රජනනය කරන්නේ ගුණණය වෙන්නේ පැටවු හදන්නේ ජීවී දේහ තුලදී පමණක් විතරයි කියලා කියනවා. සෛලීය සංවිධානයක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? මෙයාලගේ ඇඟේ නියාශ්මික සෛලය සංවිධානය වෙච්ච හොඳ සෛලයක් නෙවෙයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා ශ්වසනය වර්ධනය වගේ ජීවී ලක්ෂණ පෙන්වන්නේ නැහැ කියලා. උදාහරණ දීලා දෙනවා ඉන්ෆ්ලුවෙන්සා, HIV, ඉබෝලා, ඩෙන්ගු. දැන් අපිට තව කෙනෙක් කියන්න පුළුවන්. කොරෝනා වෛරසය. හරි ඔන්න කියන දේවල් ටික තමයි අපි දැන් මේ වෙනකන් කතා කරේ. හරිද? එතකොට ඔය කියන කාරණා ටික අපි දැන් ලියා ගන්න ඕන. හරිද ඔන්න කියන කාරණා ටික අපි දැන් ලියා ගන්න ඕන හරි අපි මාතෘකාව දාගමු ඔයාලගේ පොතේ මාතෘකාව දාගන්න ශුද්‍ර ජීවීන්ගේ භාවිත මාතෘකාව දාගන්න ශුද්‍ර ජීවීන්ගේ භාවිත හරි ශුද්‍ර ජීවීන්ගේ භාවිත හරි මම ඉස්සෙල්ලාම ඔයාලට අටවසරේ ඉගෙනගත් දේවල් මතක් වෙන්න හරි ප්‍රශ්න දෙන්නම් ප්‍රශ්න දෙකක් තුනක් විතර හරිද එතකොට ඒ ටික මතක් කරලා ලියන්න ඕන මතක් කරලා ලියන්න බැරි අය ඉන්නවා නම් මට කියන්න ඕනේ මේ පොතේ හිස් තියාගෙන ඉන්න බෑ හරිද ලියන්න පළවෙනි ප්‍රශ්නේ ලියන්න ශුද්‍ර ජීවියෙකු යනු
ශුද්‍ර ජීවියෙකු යනු කවුරුන්ද? ශුද්‍ර ජීවියෙකු යනු කවුරුන්ද? හරි. ශුද්‍ර ජීවියෙකු යනු කවුරුන්ද? උත්තර ලියන්න ඉඩ තියන්න. රූල් CR පොතක නම් රූල් දෙකක් කියන්නේ නැති රූල් එකමාරක් විතර. ඒ රූල් දෙකක් තියන්න ඕනේ. පොඩි පොතකත් ඒ රූල් දෙකමාරක් විතරයි. අකුරු ලොකුයි නම් රූල් දෙකමාරක් විතරයි. දිමාෂට එහෙම නම් රූල් දෙකමාරක් විතරයි අනිවාර්යයෙන්. හරිද? හරි. ඊට පස්සේ ඉඩ තියලා දෙවෙනි ප්‍රශ්නය ලියන්න. හරි. දෙවෙනි ප්‍රශ්නය ලියන්න. ප්‍රථම වරට ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කළේ කවුරුන්ද? හරි. නිරීක්ෂණය කළේ කවුරුන්ද? හරි. ඊට පස්සේ ලියන්න ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කිරීමට භාවිත වන උපකරණය කුමක්ද? භාවිත වන උපකරණය කුමක්ද? ඊට පස්සේ ඔයාලගේ පොතේ තියෙන හරිද? ඔයාලගේ පොතේ තියෙන වගුව ඔයාලා ගහ ගන්න ඕන. හරිද? ඔයාලගේ පොතේ තියෙන වගුව ඔයාලා ගහ ගන්න ඕන. එතකොට ඒ වගුව ගහ ගන්න මම මේ වෙලාවේදී වෙලාව දෙන එක අපරාධයක් නේද? ඔයාලා ගෙදර ඉඳන් ඒ වගුව ගහ ගන්න. හරි දැන් අච්චු පොතේ තියෙන දේම තමයි තියෙන්නේ. දැන් මං කියෙව්වත් අහපුවා අච්චු පොතේ තියෙන දේමනේ කියවන්නේ. නේද? අච්චු පොතේ තියෙන දේම තමා අහපුවා අපි කියන්නේ. හරි. එතකොට ඔතන ඔය වගුව ලියද්දී ඔයාලා ප්‍රශ්නයක් එන්න පුළුවන් කවුද? බැක්ටීරියාවන්ගේ නම් ටික එහෙම ඔයාලා දාන්න. වගුව ලියන්න වගුව නෑනේ නේද? අච්චු පොත් නැන් ළමයිට නේද? හරි. එහෙනම් අපි මෙහෙම කරමු. හරිද? ඔයාලගේ පොතේ ඉඩ තියන්න
මෙන්න මේ වගුව ලියන්න ඉඩ ඇති වෙන විදිහට. හරිද? මේ වගුව ලියන්න ඉඩ ඇති වෙන විදිහට ඔයාලා පොතේ ඉඩ තියන්න. මතකද වගුව කොච්චරක් තියෙනවද කියලා? වගුව ටිකක් ඉඩ යනවා. ඔයාලගේ අකුරුත් එක්ක හිතලා බලන්න වගුවේ තියෙන ටික. මෙන්න මේ කියන ටික. සියර් පොතක නම් මේකට එක පිටුවයි පිටු දෙකක් විතරයි. එතකොට පිටු දෙකනේ පිටු එකමාරක් විතරයි. පොඩි පොතකත් සාමාන්‍ය ඉඩ ප්‍රමාණයකයි පිටු දෙකක් විතර. හරිද? හරි. ඉඩ තියලා හරිද? අපි ඊට පස්සේ මේ වගුව සම්බන්ධයෙන් තියෙන වැදගත් ප්‍රශ්න ටික. හරිද? වගුව සම්බන්ධයෙන් තියෙන වැදගත් ඒ කියන්නේ අමතර ප්‍රශ්න ටික මම දෙන්න. හරි මේ ප්‍රශ්න වලට ඊට පස්සේ උත්තර ලියන්න ඕන. හරිද? වගුව අඳින්න ඉඩ තියලා මම වගුව දාන්නම් ඔයාලගේ පොතට මේ ගෲප් එකට. ඒකට වගුව බලලා උත්තර ලියන්න ඕන. හරිද? හරි. එතකොට ලියන්න ඒ වගුව අඳින්න ඉඩ තියලා පළවෙනි ප්‍රශ්නේ නෙමෙයි දැන් එතකොට 1 2 තුන්වෙනි ප්‍රශ්නේනේ. තුන්වෙනි ප්‍රශ්නේ ලියන්න ප්‍රධාන ශුද්‍රජීවී කාණ්ඩලියා ඔවුන් ඒකසෛලික පමණක් වන ජීවීන් සහ ඒකසෛලික පමණක් වන ජීවීන් සහ ඒකසෛලික මෙන්ම බහුසෛලිකද වන ශුද්‍ර ජීවීන් ලෙස කොටස් දෙකකට බෙදා දක්වන්න. හරි කොටස් දෙකකට බෙදා දක්වන්න. හරිද? හතරද? ඔව් හතරවෙනි ප්‍රශ්නේද අපි ලියවන්නේ ප්‍රශ්න තුනක්. පළවෙනි එක ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද? ඊට පස්සේ නිරීක්ෂණය කළේ කවුද? ඊට පස්සේ නිරීක්ෂණය කරන උපකරණය මොකක්ද? දැන් මේ හතරවෙනි එකනේ. හරි. ඒකට ඉඩ තියලා ලියන්න පස්වෙනි ප්‍රශ්නය. කියන්නේ වගුවෙන් ඔයාලට අරගන්න අමාරු දේවල් මම මේ වෙනම දෙන්නේ. හරි. ඊයන් පස්වෙනි ප්‍රශ්නය ප්‍රොටසෝවා හරි ප්‍රොටසෝවා ශුද්‍රජීවී කාණ්ඩය ප්‍රොටසෝවා ශුද්‍රජීවී කාණ්ඩය
සංචරණය කරන ක්‍රම තුන ලියා සංචරණය කරන ක්‍රම තුන ලියා ක්‍රම තුන ලියා උදාහරණ ඇඳ දක්වන්න උදාහරණ ඇඳ දක්වන්න ළමයින්ට මතකද උදාහරණ අදින්න මට කියන්න මතක නැත්තම් මතකද ප්‍රොටෝසෝවාවන්ගේ සංචරණ ක්‍රම වගුව පෙන්නුවත් මතක් වෙයි නේද මොනවාද සංචරණ ක්‍රම සලාම පක්ෂම මගින් ඊට පස්සේ ව්‍යාජ පාද මගින් ඊට පස්සේ කශිකා මගින් ඒ තුන අඳින්න මතකයිද කියන්න මට ඒ නම් තුන අමතක වුණත් අඳින්න මතකයිද කියලා කියන්න නම් තුන වගුවෙන් වලට එනවනේ මතක නැත්තම් මතක නැහැ කියලා කියන්න ඕන මතකයිද මතක නැද්ද එහෙම ඉතින් එකපාරට මතක තියෙන්නේ නැහැ ළමයිට මතක නැත්තම් මතක නැහැ කියලා කියන්න ඕන මතකයි සර්. මතකයි නම් හොඳයි හරි එහෙනම් ගෙදරදී ඇඳලා බලමු මම ඊළඟ දවස් පන්තියේදී මට මතක් කරන්න ඕනේ කියලා දෙන්න ඕනේ කියලා ඒක හරිද වැරදිද කියලා බලන්න ඕනේ කියලා හරි ඊට පස්සේ ලියන්න ඊළඟ ප්‍රශ්නය ප්‍රභා සංශ්ලේෂණය කරන ශුද්‍ර ජීවී කාණ්ඩය කුමක්ද ශුද්‍ර ජීවී කාණ්ඩය කුමක්ද හරි ශුද්‍ර ජීවී කාණ්ඩය කුමක්ද ඒකටම ලියන්න ඔවුන්ට ප්‍රභා සංශ්ලේෂණ හැකියාව ලැබුණේ කුමක් නිසාද හරි ඊයන් ඊළඟ ප්‍රශ්නය මොකද සර් කිව්වේ? ඔවුන්ට ප්‍රභා සංශ්ලේෂණ හැකියාව ලැබුණේ කුමක් නිසාද මං කියවනවා වේගය වැඩි නම් කියන්න ඕන ළමයි ඔයාලගේ වේගෙට අමාරුයි නම් ඔයාලට ලියන්න හරි ඊළඟ ලියන්න වෛරස ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂීය
වන්නේ ඇයි? වන්නේ ඇයි? දැන් ඔයාලගේ අච්චු පොතේ හරිද ළමයින්ට ආස හිතෙන දෙයක් දීලා තියෙනවා වගුවේ පහලින්. වගුව පහලින් ළමයින්ට ආස හිතෙන දෙයක්. මොකද්ද? කියනවා මේ හරි. ඉහත වගුවේ ඇත්තේ ශුද්‍ර ජීවීන් විශාලනය කළ රූප සටහන් කීපයක ඒක වැඩක් නැහැ. එම වගුවේ දක්වා ඇති නිදසුන් වල විද්‍යාත්මක නාමය කටපාඩම් කිරීම අවශ්‍ය නැත. කියන්නේ මෙන්න මේ විද්‍යාත්මක නම් පාඩම් කරන්න ඕනේ නැහැ කියලා කියනවා. හරිද? උදාහරණ වල තියෙන. එතකොට විද්‍යාත්මක නම් පාඩම් කරේ නැති වුණාට හරි පාඩම් ගන්න ඕනේ නැහැ කියලා තිබ්බට පේපර් වල සමහර පේපර් වල අහලා තියෙනවා. ඊන්දා පොඩ්ඩක් ලාවට ඔළුවේ තියාගන්න. හරිද? ලාවට ඔළුවේ පොඩ්ඩක් තියාගන්න. හරි? දැන් කවුද? මෙයා මෙයාලා දිහාවට යන්නකෝ. හරි. මෙයාලා දිහාවට ගියපහම මතක තියාගන්න කිරි ආහාර හදන්න දැන් කිරි ආහාර හදන්න ලැක්ටෝබැසිලස් බල්ගරිකස් ගන්නවා කියලා අපි ඉස්සරහදී කතා කරනවා. හරි. ඊට පස්සේ බැසිලස් කියලා එනවා නම් කොහොමද බැසිලස් කියලා කියන්නේ බැක්ටීරියා. හරි. ඊට පස්සේ ඇසොටෝබැක්ටර් කියලා කියන්නේ බැක්ටීරියා වර්ග ඔය ඇසොටෝබැක්ටර් කියලා කියන්නේ. ඊසේ වයිබ්‍රෝ කොලෙරා ඒව මතක තියාගන්න කොලෙරා කියන්නේ ඔයාලට උදාහරණ මතක තියෙන්න ඕන. විද්‍යාත්මක නාමය කියන්නේ මේ මම හයිලයිට් කරපු ටික විතරයි මතක නැති වෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ අනිත්‍ය ඒ කියන්නේ නිදසුන් කියපුවාම කිරි ආහාර නිෂ්පාදනයෙන් ගන්න ශුද්‍ර ජී බැක්ටීරියාව, ඇන්ත්‍රැක්ස් රෝගකාරක, විනාක නිෂ්පාදනයේදී ගන්න ශුද්ධ බැක්ටීරියාව, කොලෙරා රෝගකාරකය කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඒ ඔයාලට ඒ ටික හරි ඒ ටික පැත්තකින් තියන්න දැන් දිලීර කියන එක මතක තියාගන්න පුළුවන් ඊස්ට් හා පාන්පුස් කියලායි. යාලා පැල්ලම් හදන කට්ටිය. ඊට ප්‍රොටෝසෝවා වලට මේව කොහොමද මතක තියාගන්න? අමීබා, පැරමීසියම්, එවුග්ලිනා කියන තුන් දෙනයි. යාලගේ සංචරණ ක්‍රම මතක තියාගන්න ඕන නිසා. හරිද? ඊට පස්සේ මෙයාලා මේවා පොඩ්ඩක් ලාවට ඔළුවේ තියාගන්න. ක්ලැමිඩෝමොනාස්, ස්පයිරෝගයිරා, ඩයටම කියන කට්ටිය පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕන. හරිද? ওই විදිහට අපි ශුද්‍ර ජීවි කාණ්ඩ 5 ගැන අඳුර ගන්නවා. හරිද? ඊට පස්සේ ශුද්‍ර ජීවීන් ජීවත් වෙන පරිසර සහ උපස්තරත් මේ ගැන මීට කලින් කතා කරන්නේ නේද? හරි. ඒකට කියනවා මුලින්ම මෙයාලා විවිධ පරිසර පද්ධති වල ජීවත් වෙනවා කියලා කියලා. හරිද? එතකොට දැන් අපි අපේ ලෝකය ගත්තාම අපිට බෙදන්න පුළුවන් මොනවද? ජලගෝලය, ශිලාගෝලය, වායුගෝලය කියලා තුනකට බෙදන්න පුළුවන්. අහලා තියෙනවද ඒව ගැන? ජලගෝලය, ශිලාගෝලය, වායුගෝලය ගැන අහලා තියෙනවද? ජලගෝලය වායුගෝලය ගැන නම් අහලා තියෙනවා. ශිලාගෝලය කියන්නේ මොකක්ද? ශිලාගෝලය කියන්නේ ගොඩබිම කියන එක. හරි. ඒ කියන්නේ මෙයාලා ගොඩබිමත් ඉන්නවා. හරි. ජලයේත් ඉන්නවා. ඒ වගේම වායුගෝලෙත් කිලෝමීටර 6ක් විතර යනකම් ශුද්‍ර ජීවීන් කියන කට්ටිය අරගන්න. හරි. එතකොට අපි ඔය ජීවී කාණ්ඩ බෙදපුවම අපි බෙදන ජීවීන් වර්ග තුනයි. කවුද? ශාක, සතුන්, ශුද්‍ර ජීවීන්. වැඩිපුරම ඉන්නේ කවුද? වැඩිපුරම ඉන්න ජීවීන් වර්ගය කවුද? පුළුල්ම පරාසයක විදිහට ජීවීන් වර්ගය. ශාකද සතුද ශුද්‍ර ජීවීන්ද? වැඩිපුරම ඉන්න ජීවී කාණ්ඩය ශුද්‍ර ජීවීන්. ශුද්‍ර ජීවීන්. වැඩිපුරම ඉන්න මේ ජීවී කාණ්ඩය තමයි ශුද්‍ර ජීවීන්. හරි? ඊට පස්සේ කියනවා තව මෙයාලා ඉන්න පුළුවන් කොහෙද? ශාක හා සත්ව දේහ මතු පිට ඒ වගේම දේහ අභ්‍යන්තරේ කියන මොකක්ද? තව මෙයාලා ඉන්න පුළුවන් ශාක හා සත්ව දේහ මතු පිට ඒ වගේම දේහ අභ්‍යන්තරේ කියන්නේ දේහ අභ්‍යන්තරේ කියලා කියන්නේ දේහ අභ්‍යන්තරේ කියලා කියන්නේ ඇඟ ඇතුලේ ඉන්න පුළුවන්. හරිද? ඇඟ ඇතුලේ ඉන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මස් මාළු එළවලු පළතුරු මිනිසාගේ සම මුඛය ආහාර මාර්ගය ඊට පස්සේ මෞත්‍ර ලිංගික මාර්ගය කියන්නේ මූත්‍ර මාර්ගය. හරි. මෙන්න මේ කියන තැන්වල අපේ මේ ශුද්‍ර ජීවීන් ඉන්න විශේෂ තැන් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කියනවා බොහෝ ජීවීන්ට ජීවත් වීමට අපහසු. ඒ කියන්නේ
බොහෝ ජීවීන්ට ජීවත් වීමට අපහසු හේවත් ආන්තික පරිසර. මොනවද ළමයි ආන්තික පරිසර කියලා කියන්නේ? උදාහරණ කියන්නේ ආන්තික පරිසර. උෂ්ණත්වය අධික තැන්, හරි. ඊට පස්සේ පීඩනය අධික තැන්, හරි. ඊට පස්සේ මොනවාද? අම්ල ගතිය වැඩි තැන්, හරි. මිනිස්සුන්ට සාමාන්‍ය සත්තුන්ට ජීවත් වෙන්න බෑ. හැබැයි මේ ශුද්‍ර ජීවීන්ට ඔය කියන ආන්තික පරිසරවල හරිද ජීවත් වෙන්න පුළුවන්. උදාහරණ මොනවාද? උණුදිය උල්පත්, ලවණ වගුරු, පෙට්‍රල්, ඩීසල්. හිතන්න ඔය පෙට්‍රල් ඩීසල් ඇතුලේ ශුද්‍ර ජීවීන් ඉන්න පුළුවන් කියලා කියන්නේ. හරි. මෙයාලට මේ ආන්තික පරිසරවල ජීවත් වීම හැකියාවක් තියෙනවා ශුද්‍ර ජීවීන්ට. එතකොට ඔහොම බලපුවාම හරි ඔහොම බලපුවාම ඇත්තටම ශුද්‍ර ජීවීන් ඉන්නේ නැති තැනක් අපිට කියන්න බෑනේ. අපිට කියන්න පුළුවන් ශුද්‍ර ජීවීන් ඉන්නේ නැති තැනක් එහෙම කියනක් අපිට කියන්න බෑ. හරි. අපේ ඇඳුමක් ගත්තත් අපේ ඇඳුමෙත් ඉන්න පුළුවන් ශුද්‍ර ජීවී. හරි. මට කියන්න අර දැන් අපි ශුද්‍ර ජීවී කාණ්ඩ 5ක් ඉගෙන ගත්තානේ. ওই ශුද්‍ර ජීවී කාණ්ඩ 5න් අපේ ඇඳුම් වල ඉන්න පුළුවන් ශුද්‍ර ජීවී කාණ්ඩයක් කියමු බලන්න. ඇස් වලට පේන අපේ ඇඳුම් වල ඉන්න පුළුවන් ශුද්‍ර ජීවී කාණ්ඩය කවුද? එතන මේ 5 දෙනාගේ දිලීර සර්. දිලීර. ඇයි දිලීර ඉන්න පුළුවන් කියලා කියන්නේ? අපේ ඇඳුම් පුස්සල්ලනවා කියලා මිය වෙනව නේද? තෙත පිටින් තිබ්බහම වේලෙන්නේ නැතුව. දිලීර. ඔව්. හරි. තෙත පිටින් තිබ්බහම හරි වේලෙන්නේ නැතු පුස්සල්ලනගේ මොනදී මේ බැක්ටීරිය මේ ශුද්‍ර ජීවියද හැදෙන්නේ? ඒ හැදෙන්නේ දිලීර කියන ශුද්‍ර ජීවියාව. හරි. එතකොට එහෙම බලපුවම අපිට තැනක් කියන්න බෑ ශුද්‍ර ජීවි ඉන්නේ නැහැ කියලා. ශුද්‍ර ජීවීන් හැම තැනකම වගේ ඉන්න පුළුවන්. හරිද? සර් එතකොට සර් මේ ඇඳුමක තෙත තිබ්බේ නැත්තම් ඒ ඇඳුම් පුස්කන්නේ නැහැ නේද? නැහැ. ඇයි ඒකේ ඒ? ඒ සුද්ධිය හැදෙන්නේ නැහනේ. ඇයි එයාට මේ ඇයි දිලීර කියන කෙනා හැදෙන්නේ නැත්තේ? තෙතමනේ මොකද්ද? තෙත තිබ්බේ නැති වුණා. එයාට අනිවාර්යයෙන් මෙතන අපි ලක්ෂණ කියද්දි කියනවනේ මොකද්ද කියන්නේ ලක්ෂණ කියද්දි මේ තෙතමනේ සහිත උපස්තරවල වර්ධනය වේ කියලා කියන්නේ. ඒ කියන්නේ එයාට තෙතමනේ කියන ඕන දිලීර කියන ශුද්‍ර ජීවියාට වර්ධනය. නේද රන්දික? ඔව් නේද? ඔව් දැන් බිත්ති උනත් පුස් කන්නේ නැහැ. දැන් ඔයාලා දැකලා තියෙන සමහරක් බිත්ති පුස් කනවා. කොහොමද පුස් කන්නේ? ඒවා අර වැස්ස කාලේ වතුර වැටලා බිත්ති වලින් වතුර උරා ගත්තාම ඊට පස්සේ බිත්ති වල වතුර පැල්ලම් හැදෙනවා. වතුර පැල්ලම් හැදී ඊට පස්සේ මොකද වෙන්නේ? ටික කාලයක් ගිහලා පුස් කන්න බලනවා. හරිද? දැන් ඔයාලා බලන්න පාම් පෙත්තක් උනත් හරි පාම් පෙත්ති පුස් කනවනේ. පාම් පෙත්ති පුස් කනවා. පාම් පෙත්තක් උනත් හරිද? ඔයාලා තිබ්බොත් එහෙම කොහෙද? ඒ කියන්නේ oven එක ඇතුළේ රත් කරලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ඊළඟ දවසෙත් අරන් රත් කරනවා. එහෙම තියලා බලන්නකො පාම් පෙත්ත පුස් කන්නේ. ගාමකට බෙහෙත් ටිකක් ආවම මිනිස්සු දැක්කම බය වෙනවා. හරිද? එහෙම තිබ්බාම එතකොට ඒ පාම් පෙති පුස් කන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ පුස් කියන ඒ කියන්නේ ඩිලීර කියන දේ හැදෙන්නේ යාට අනිවාර්යෙන් තෙතමනේ ඕන. හරිද? ඊට පස්සේ අපි කතා කරන්න ඕන මේ ශුද්‍ර ජීවීන්ගේ බලපෑම. හරි. ඔයාලා ඉගෙනගෙන තියෙන 8 වසරේ ශුද්‍ර ජීවීන්ගේ බලපෑම යම් කිසි ප්‍රමාණයක් නේද? මතක විදිහට කියමු බලන්න ශුද්‍ර ජීවීන්ගේ බලපෑම මොනවද 8 වසරේ ඉගෙන ගත්ත දේවල්? ආහාර නරක වීම. ඔව් ආහාර නරක වීම. යාගේ අයහපත් බලපෑම. තව මොනවද? ශුද්‍ර ජීවීන්ගේ අයහපත් බලපෑම. යහපත් ඇඳුම් මත පුස් ඇල්ලීම. මොකද? ඇඳුම් මත පුස් ඇල්ලීම. ඔව් ඒක. තව ඒ කියන්නේ යාලා මොකද්ද? මොනවාද? ලෙඩ රෝග වීම. ලෙඩ රෝග බෝ කීම. එතකොට ඔන්න ඒ කියන්නේ ඇඳුම් මත පුස් දැල්ලීම කියන්නේ අපි දේපල වලට හානි කරනවා යා. ඒ මොනවාද? අපි ඇඳුම් වලට ඊට පස්සේ ගොඩනැගිලි වලට නේද? ඊට පස්සේ ලී පුටු මේස වලට ඕ වගේ දේවල් වලට යා හානි කරනවා. ඊට පස්සේ රෝග අපිට ගොඩක් හදනවා මේ ශුද්‍ර ජීවීන්නේ. වෛරසයෙන් වැඩිපුර වෛරසයෙන් ප්‍රයෝජන ඇත්තේම නැත්තරම්. යා කරන්නේ මොකද්ද? වැඩිපුරම කරන්න අපි ලෙඩ හදන වෛරස් කියන එක. හරිද? ඔය විදිහට එතකොට ශුද්‍ර ජීවීන්ගේ බලපෑම් එක බලපෑම් තියෙනවා. ඒ කියන්නේ හිතකර ඒවාක් තියෙනවා අහිතකර ඒවාක් තියෙනවා. අපි අද කතා කරන්නේ මේ ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් මොනවාද කියන එක ගැන. හරිද? ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම්. හරිද? එතකොට
මේ ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් ගැන කතා කරද්දී හරි ශුද්‍ර ජීවීන් ගොඩක් ප්‍රමාණයක් අපි පාවිච්චි කරනවා හරිද මේ විවිධ කර්මාන්තවලදී හරිද විවිධ කර්මාන්තවලදී හරි ඊට පස්සේ කියනවා මේ ශුද්‍ර ජීවීන් හු හරි පරිසර සමතුලිතතාව පවත්වා ගැනීමට දායක වෙති කියනවා ශුද්‍ර ජීවීන් පරිසර සමතුලිතතාවයි පරිසර සමතුලිතතාවය කියන්නේ මොකක්ද දන්නවද මේ වචනේ ගැන පරිසර සමතුලිතතාවය කියන්නේ පරිසරය බැලන්ස් කියන එක. පරිසරය බැලන්ස් වෙන්නේ කොහොමද? නැත්නම් පරිසර අන්බැලන්ස් සමතුලිතතාවය නැති වෙන්නේ කොහොමද? ඔයාලා හිතන්නකෝ කැලයක් තියෙනවා. හරි. කැලේ ඇතුලේ ඉන්න මුවොයි දිවියෝ. මුවොයි දිවියෝ දෙගොල්ල කැලේ ඇතුලේ ඉන්නවා. තව සතුත් ඉන්නවා. ඒකල්ලා ඔය කියන කැලේ මුවොයි දිවියෝ ගාන ඉන්න ඕනේ විදිහට බැලන්ස් වෙලා ඉන්න අපි කියන සමතුලිතයි කියලා. අසමතුලිත වෙන්නේ මොන වෙලාවටද? හිතන්න දිවියෝ ටික ඔක්කොම මැරිගෙන ගියා. දැන් දිවියෝ නැහැ. දැන් ඉන්නේ කවුද උඩ? කැලේ. මුවෝ. දැන් මුවෝව කණ්ඩ සත්තු දැන් සිංහ මේක නෑ දිවියෝ විතරයි හිටිය කන සත්තු විදියට. දැන් මොකද වෙන්නේ? දැන් මුවෝ දිවියෝ ඇත්තෙම නෑ. මුවෝ මොකද වෙන්නේ දැන්? මුවෝ මැරෙන්න විදිහක් නෑ. ලෙඩ හැදුනොත් විතරයි මැරෙන්නේ. දැන් මොකද වෙන්නේ? මුවෝ ගණන වැඩි වේගෙන කන්න කවුරුත් නෑනේ. වැඩි වේගෙන ඕන්න එතකොට පරිසර සමතුලිතතාවය එතන බිඳ වැටුණා. හරිද? ඊට පස්සේ හිතන්නකෝ ඔය කැලේ ඉන්නේ මොයි දිවියෝ විතරයි. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? දිවියෝ වැඩි වේගෙන ගිහලා දිවියෝ අන්තිමට ඔන්න මුවන්ව කාගෙන යන මුවෝ නැත්තටම නැති වෙනවා. දැන් මොකද වෙන්නේ? ඔන්න දිවියෝ වැඩි වේගෙන ගියා. ඔන්න මුවෝ ඇත්තෙම නැහැ. එතකොට එතන සමතුලිතතාවය නැති වුණා. නේ? ඒ කියන්නේ ඔයාලට තේරෙනවා හරි? මොකද තව ජීවියෙක් මැරෙන්න ඕන මොකක් හරි හේතුවක් හින්දා පරිසර සමතුලිතතාවයේ තියෙනවා. දැන් වර්තමානයේ මිනිස්සුන්ගේ සමතුලිතතාවයක් තියෙනවද? මිනිස්සුන්ගේ දැන් මිනිස්සුන්ගේ මැරෙන ගාන ඉපදෙන ගාන සමාන නැහැ. හරි. ඉපදෙන ගාන ගොඩාක් වැඩි මැරෙන ගාන ගොඩාක් අඩුයි. හරි. ඒ කියන්නේ අපි මිනිස්සු ගාන ටිකට ලෝකෙ ඉතාමත් වේගෙන් වැඩි වේගෙන් දැන් මේ දවස්වල අඩු වෙනවා. හරි නැත්තම් ඉතාමත් වේගෙන් වැඩි වේගෙන යනවා. හරිද? ඒතකොට දැන් ඔය මේ දවස්වල අඩු වෙනවා කියන එක කරන්නේ කවුද? මේ දවස්වල ඉන්න මිනිස්සු ගාන ඔය වේගෙන් වැඩි වෙලා දැන් පරිසර සමතුලිතතාවය ඇත්තටම මේ මිනිස්සු ඉඳලා බිඳ වැටලා තියෙන්නේ. හරිද? පරිසර සමතුලිතතාවය මිනිස්සු බිඳ වැටලා තියෙන්නේ ඇයි? මිනිස්සු ගාන වැඩිනේ ලෝකේ ඉන්නවට ඕනකට වඩා. මිනිස්සු ගාන ඕනකට වඩා වැඩි ලෝකේ. එතකොට දැන් ඒක පාලනය කරන්න කවුද මේ දවස්වල? අඩු කරලා දෙන්නේ කවුද අපිට? කොරෝනා. එතකොට තේරෙනව නේද? ඔය ශුද්‍ර ජීවීන් හරි මේ කියන පරිසර සමතුලිතතාවය පවත්වා ගන්න අපිට උදව් කරනවා. ඒ කියන්නේ ජීවීන් නැති කිරීම කියන දේ කරලා යා පරිසර සමතුලිතතාවය පවත්වා ගන්න උදව් කරනවා මේ ශුද්‍ර ජීවීන් කියන කෙනා. හරිද? එතකොට මේ ශුද්‍ර ජීවීන් කියන කට්ටිය යොදා ගන්න මොකද්ද කර්මාන්තයේ විදියට ශාස්ත්‍රීය විදියට අපි හඳුනා ගන්න පුළුවන් මොනවද? කෘෂි කර්මාන්තය, වෛද්‍ය විද්‍යාව, ඊට පස්සේ පරිසර සංරක්ෂණ කටයුතු වලට අපි අර බලමු ඉස්සරහට. හරි. ඊට පස්සේ තවත් වෙනත් කර්මාන්ත වලට අපි පාවිච්චි කරනවා මේ ශුද්‍ර ජීවීන් කියන කෙනා. හරි. ওই විදිහට අපි කියන ශුද්‍ර ජීවීන් පළවෙනිට අපි කතා කරන්නේ කෘෂි කර්මාන්තය සඳහා ශුද්‍ර ජීවීන් යොදා ගැනීම. කෘෂි කර්මාන්තයේදී කොහොමද අපි ශුද්‍ර ජීවීන් යොදාගන්නේ කියලා කියනවා. පළවෙනි එක ජාන තාක්ෂණය භාවිතය. අහලා තියෙනවා ජාන තාක්ෂණය ගැන? ජාන තාක්ෂණය ගැන අහලා තියෙනවද? ඔව්. හරි. ජාන තාක්ෂණය කියන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඇයි ජාන තාක්ෂණයෙන් වැඩ කරපුවාම කවුද බිහි වෙන්න පුළුවන්? විකෘති ජීවීන් බිහි වෙන්න පුළුවන්. හිතන්නකෝ මාළුවෙක්ගේ ජානයකුයි. හරි මාළුවෙක්ගේ ජානයකුයි තව කාගේ? මාළුවෙක්ගේ ජානයකුයි ගෙම්බෙක්ගේ ජානයකුයි දෙකක් අරන් එකට කරනවා. එකට කළා අලුත් ජීවියෙක් බිහි වෙනවා. ජාන තාක්ෂණ. ඒකට මොන විකෘතිම ජීවියෙක් බිහි වෙන්නේ. ඊපස්සේ ඒ විකෘති ජීවියා තව ජීවියෙක් ප්‍රජනනය කරලා පැටි කළම එයා ඊටත් වඩා විකෘති. හරි. ඒකට ඔය විදිහට විකෘති ලෝකයක් බිහි වෙන නේද ජාන තාක්ෂණ කියන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. හරි. හරි. එතකොට මේ ජාන තාක්ෂණය හොඳ විදිහට පාවිච්චි කරන තැනක් තමයි මේ කෘෂි කර්මාන්තය කියලා කියන්නේ. හරිද? දැන් මේ ෆොටෝ එක ඔයාලට පේනවනේ. ෆොටෝ එකේ තියෙනවා සාමාන්‍ය සහල් එහෙමත් නැත්නම් රන්වන් සහල් කියලා. හරිද? මේ සාමාන්‍යයෙන් අද සාමාන්‍යයෙන් මොනවාද හාල් රත්තරන් පාටද? සාමාන්‍යයෙන් හාල් රත්තරන් පාට නෑ. ඊපස්සේ මේ හාල් රත්තරන් පාට කරලා තියෙනවා. හරි.
ඒකට කොහොමද මේවා කරේ? හරිද? මේවා කරන්නේ මේ ඥාන තාක්ෂණය පාවිච්චි කරලා. අපි බලමු කොහොමද කරන්න කියලා. හරි. පළවෙනි උදාහරණය තමයි හරි හදලා තියෙනවා මොනවාද? ශාක මොන ශාකද? නියඟයට ඔරොත්තු දෙනවා. පළවෙනි කාරණේ මෙයා නියඟයට ඔරොත්තු දෙනවා. හරිද? ඊළාට රෝග හා පලිබෝධ හානි වලට ඔරොත්තු දෙනවා. ප්‍රතිරෝධී කියන්නේ ඔරොත්තු දෙනවා. ඊට පස්සේ පෝෂ්‍ය ගුණයයි රසයයි වැඩි කරනවා මේ ඥාන තාක්ෂණය පාවිච්චි කරලා. හරිද? ඊට පස්සේ ඔය ඒ වගේම තව තැනක් තමයි හරි ජෛව පලිබෝධ නාශක ලෙස හා වල් පැලෑටි විනාශ කිරීමටත් මේ ශුද්‍ර ජීවීන් කියන කෙනා ඒ කියන්නේ ජෛව පලිබෝධ නාශක කියලා කියන්නේ දැන් ඔය එන මැස්සෝ වගාවන්ට එන මැස්සෝ ඊට පස්සේ හැදෙන මොනවාද වෙන අහිතකර පැල වල් තෘණ ශාක වගේ අහිතකර පැල හරි එයාලව විනාශ කරන්න ජෛව පලිබෝධ නාශක විදිහටත් මේ ශුද්‍ර ජීවීන් පාවිච්චි කරනවා. හරිද? එතකොට මේ පෝෂ්‍ය ගුණය සහ රසය වැඩි කරපු අවස්ථාවක් තමයි මොකක්ද මේ රන්වල් සහල් කියන අවස්ථාව. හරි. මොන ගුණයද වැඩි කරලා තියෙන්නේ මේකේ? මේවට වඩා මේකේ විටමින් A කියන එක වැඩි. හරිද? විටමින් A කියන එක වැඩි. එතකොට මේ විටමින් A කියන වැඩි සහල් වර්ගය හදන්න පාවිච්චි කරනවා කවුද? හරි. Erwinia uridoera කියන බැක්ටීරියාව. Erwinia uridoera කියන බැක්ටීරියාව එයාගේ ජාන පාවිච්චි කරලා තමයි මේ රන්වන් සහල් සාමාන්‍ය සහල් රන්වන් සහල් බවට පත් කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා තව කෙනෙක් හරි මේ ඉරිඟු ශාකවලට පලිබෝධ හානි වෙනවද දැන් මෑත කාලේ තියෙනවනේ මොකක්ද ඒ සත්තාගේ නම මතක් වෙන්නේ කෘමියෙක් කියන්නේ මේ දවස්වල තේන දලඹුව තේන දලඹුව හරි ඔන්න ඔය කියන විදිහට දැන් ඔය බඩේනඟු වල තියෙන හානිය වළක්වා ගන්න ඒ වගේ ප්‍රතිරෝධී බලයක් ඇති කරන්න මේ පලිබෝධයෙන්ට විරුද්ධ ඒ කියන්නේ පලිබෝධයෙන්ට විෂයි ඒවා කාපුවා හරිද එතකොට ඒවා හදනවා ඒ විදිහට හදලා තියෙන බඩේනඟු වර්ගයක් මොනවද බැසිලස් ට්‍රන්ජීන්සිස් කියන බැක්ටීරියාව පාවිච්චි කරලා හරිද බැසිලස් ට්‍රන්ජීන්සිස් කියන බැක්ටීරියාව පාවිච්චි කරලා එතකොට මොකද වෙන්නේ ඒ බඩේනඟු කරල කන්න ගියපහ වෙන පලිබෝධය යාර කන්න බෑ එයා විෂයට එතන මැරෙනවා එයා විෂයට එතනම මැරෙනවා හරිද ওই විදිහට තමයි ඥාන තාක්ෂණය පාවිච්චි කරන්නේ ඥාන තාක්ෂණය මොකටද පාවිච්චි කරන්නේ නියඟයට ඔරොත්තු දෙන රෝග හා පලිබෝධක වලට ඔරොත්තු දෙන පෝෂ්‍ය ගුණය සහ රසය වැඩි කරන නිෂ්පාදන අරගන්න තමයි අපි මේ ඥාන තාක්ෂණය පාවිච්චි කරන උදාහරණ දෙකයි මොකද්ද පළවෙනි එක විටමින් A වැඩි කරලා හදපු රන්වන් සහල් ඒකට පාවිච්චි කරන මොනවද Erwinia uridoera කියන බැක්ටීරියාවගේ ඥාන ඊට පස්සේ ඉරිඟු ශාක වලට පලිබෝධකයන්ට විරුද්ධ වැඩ කරන හදනවා මොකද්ද බැසිලස් ට්‍රන්ජීන්සිස් ඇත්තට මේව හදන එක හොඳයිද මේ විදිහට හදන එක හොඳයිද දැන් ප්‍රශ්නයක් තියෙනවානේ මොකද විටමින් දැන් මේ වගේ ඥාන විකෘතියෙන් එතකොට අපේ ඇඟට යන්නේ සාමාන්‍ය දේවල් නෙමෙයි හරි අපේ ඇඟට යන්නේ සාමාන්‍ය සහල් නෙමෙයි සාමාන්‍ය සහල් වලට මොනවද වෙලා තියෙන්නේ මේ බැක්ටීරියාවගේ ඥාන කවලම් වෙලා මිශ්‍ර වෙලා අපේ ඇඟට යන්නේ හරිද දැන් තාමත් අපිට වර්තමානයේ ඒ වගේ අතුරු ප්‍රතිඵල අපිට දකින්න බැරුව ඇති හැබැයි ඉස්සරහට අපිට විකෘති වූ ඥාන අපේ ඇඟ තුළ සමහරක් වෙලාවට දකින්න පුළුවන් මේ වෙන අපේ ඥාන අපේ ඇඟට ඇතුල් වෙන නිසා හරිද ඊට පස්සේ මේක විෂ වෙන්න පුළුවන් කාටද ඔය හිතකර ජීවීන්ට දැන් අහිතකර පලිබෝධ එනවා තමයි ඒ වගේම එනවනේ කවුද අපේ හිතකර ජීවීන් මේ වගාවන් වල මේ මැස්සෝ වගේ සත්තු ඒ සත්තුන්වත් මෙන්න මේක හානි කර වෙන්න පුළුවන් ඊරිඟු ශාකයට ඔය විෂ ඇතුළත් කිරීම කවුද ඥානබද්ධ කළ විෂ හදන එක නේ එතකොට ඒක මොකද හිතකර මේ පලිබෝධයින්ට හේතු වෙන්න පුළුවන් හරිද ඔන්න ඔය කියන විදිහට අපි කතා කරා එතකොට මොකද්ද කෘෂිකර්මාන්තය සඳහා හරි කෘෂිකර්මාන්තය සඳහා ශුද්‍ර ජීවීන් පාවිච්චි කරපු හැටි හරි ශුද්‍ර ජීවීන් පාවිච්චි කරපු හැටි හරිද අපි දෙන්න එක ලියාගන්න නැත්නම් ඔක්කොම එකවර ලියන්න ගියම ඔයාලට කම්මැලි හරිද
හරි ලියන්නකො ප්‍රශ්නයක් ඔය ලිය ප්‍රශ්න වලට ප්‍රශ්නයක් ලියන්න. සර් 8 වෙනි ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නය ඔව්. ලියන්න ශුද්‍ර ජීවීන් ජීවත්වන පරිසර සහ උපස්තර මොනවාද? පරිසර සහ උපස්තර මොනවාද? පරිසර සහ උපස්තර මොනවාද? හරි. ඒකට උත්තර ලියන්න ඉඩ දීලා මාතෘකාව දාගන්න. ශුද්‍ර ජීවීන්ගේ හිතකර බලපෑම් සර් ඥාන දෙකක් එකට කරන්න කොහොමද? ඒක ලොකු කතන්දරයක්. තේරෙන්නේ නැති ඒවාට කියලා දුන්නට. හරිද? දැන් මතකද මම අර කිව්වා එක මේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හරි අපිට කරන්න බෑ. ඒවට ඕන උපකරණ ගොඩක් හරි. මතකද කිව්වා මම සෛලයක් ඇතුලේ න්‍යෂ්ටියක් තියෙනවා කියලා. මතකයිද? මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා ජාන. හරි න්‍යෂ්ටිය ඇතුලේ ජාන තියෙනවා. ඔන්න ඒ විදියට. මේ ජාන අරගෙන හරිද? මේ ජාන අරගෙන ඊට පස්සේ ඒව ඇතුළු කරනවා අනිත් ජීවියාට. බඩේනිකු කියලා කියන්නේ බඩේනිකු ශාකයට. හරිද? එතකොට බඩේනිකු ශාකයේ ඇතුලේ ජාන තියෙනවනේ. ඒකේ සෛලවලින් හැදිලා තියෙන්නේ. යාගේ ඇතුලේ තියෙනවා ජාන. එතකොට ඒ ජානත් එක්ක මේ ජාන මිශ්‍ර වුණාම ඔන්න එතකොට වෙනත් ජීවියෙක් වෙනත් ජීවි දේහයක් වෙනත් ශාකයක් නිර්මාණය කරගන්න අපිට පුළුවන්. ඒ විදිහට තමයි අපි හදන්නේ. ජාන මිශ්‍ර කරන්නේ. හරි. සර් ඔව්. දැනටත් ජාන විකෘති කරලා විකෘති ජීවීන් හදනවද? හදලා තියෙනවා. උනාට නීතියෙන් තහනම්. එහෙම ජාන තාක්ෂණය පාවිච්චි කරලා විකෘති ජීවීන් බිහි කිරීම කියන්නේ නීතියෙන් තහනම්. හරිද? මේ එහෙම ජීවීන් හදවුවා කියලා ඒවා එළියට දෙන්නෙත් නැහැ. මේ ජීවීන් හැදුවයි කියන කතන්දරේ එළියට දෙන්නේ නැහැ. මොකද හිතන්නකෝ අපි දැන් එක එක සත්තුන්ට අනුවර්තන තියෙනවනේ. හරි. දැන් මිනිස්සුන්ට මොකක්ද තියෙන අනුවර්තන? මිනිස්සුන්ට අනුවර්තන බොහොමයක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හොඳම අනුවර්තනය තමයි මිනිසා කියන කෙනාගේ මොළයේ දියුණුව. ඒ නිසා අපි හැම දෙයකින් පරිස්සම් වෙන්නේ. හරි. මිනිසා කියන කෙනාගේ මොළයේ දියුණුව. හරි. ඒකට හිතන්නකෝ මිනිසාගේ ජානත් අරගෙන. හරි. ඊට පස්සේ සිංහයෙක්ගේ ජානත් අරගෙන. හරි. ඊට පස්සේ පක්ෂියෙක්ගේ ජානත් අරගෙන. හරි. ඔන්න ඔය විදිහට සත්තු කීප දෙනෙක්ගේ ජානක් කරන් සතෙක් හැදුවයි කියලා. හරිද? එතකොට යාට මොළයක් තියෙනවා. හරි. ශක්තියක් තියෙනවා. පියාසර කිරීම හැකියාවක් ලැබෙන්නත් පුළුවන්. තටුවාවොත් එහෙම. හරිද? එතකොට යා සර් දැන් සර් මනුස්සයෙක්ට කුරුල්ලෙක්ගේ ඥාන මේ ලබා දුන්නත් මේ එතකොට මේ මිනිහට පියාඹන්න පුළුවන්ද? ඒක එහෙම පියාඹන්න පුළුවන්ම කියලා කියන්න බෑ රන්දික. එන ප්‍රතිඵලය මොකක් වේද කියන්නේ අපි දන්නේ නැහැ. කොයි විදියට ඥානය බද්ධ වේද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමයි. ඔයාලට මේ කතා කියන්නේ ඒක වෙනස් වෙන්නත් පුළුවන් නේ. ඔව් ලොකු කතන්දරයක් මේ කියන්නේ ගියොත් හරි. දැන් අපි අපේ ඇඟ තියෙනවනේ. නේද? අපේ ඇඟේ ඔය සෛලයක් ඇතුලේ අපේ පාට තීරණය කරන ඥානයක් තියෙනවා. හරිද? අපි උස්ස යනවද අපි කොට විදිහට ඉන්නවද කියලා මිටි විදිහට ඉන්නවද කියලා තීරණය කරන ඥානයක් තියෙනවා. අපේ කෙස් කළුයි කියලා කළු වෙනවද අපේ කෙස් දුඹුරු දැන් ඔය අපිට රටේ මිනිස්සු කෙස් දුඹුරුයිනේ කෙස් දුඹුරු පාට කරනවද කියලා කියන ඥානයක් ඉන්නවා ඊට පස්සේ
අපේ ඇස් බලල් ඇස්ද කළු පාට ඇස්ද නිල් පාට ඇස්ද ඇස්වල පාට තීරණය කරන්න ඥාන ඉන්නවා තියෙනවා. එතකොට ඔය කොයි ඥානෙද අපි අරගන්නේ කියන එක අපිට හිතා ගන්න බෑනේ. එතකොට පරීක්ෂණ කරලා තමයි අපි මේ දේ තෝරගන්නවා. හරි. අර විදිහට දැන් හිතන්න කොහොම හැම හැකියාවක්ම තියෙන වෙනත් ජීවියෙක් බිහික. එතකොට ඒ ජීවියා මිනිසාටත් වඩා උඩින් ඉන්න ජීවියෙක් කියනවා. ඒ මොලයක් තියෙනවා, ශක්තියක් තියෙනවා, පියසෙල් කියන. එතකොට අවසානයේ ඒ වගේ ජීවීන් ගොඩක් බිහි වුණොත් එහෙම මේ මුළු ලෝකෙටම තර්ජනයක් වෙනවා. ඇයි? අනිත් ජීවීන් ඔක්කොම සර් එතකොට දැන් ඒ මේ දැන් අර එක ඥාන අරගෙන හැදුවා කියමුකෝ සර් සතෙක් දැන් අර ශක්තියයි මොලයයි එහෙම. එතකොට එයා මේ පැටියෙක් ප්‍රජනනය කරොත් මේ ඊට වැඩිය වෙනස්ද? මෙහෙමයි. දැන් අපේ මිනිසා කියන සත්‍යය අරගන්න. මිනිසා කියන සත්වයාගේ ගැහැණු සත්‍ය. ඒ කියන්නේ අම්මයි තාත්තයි දෙන ප්‍රජනනය කරොත් නේ ළමයෙක් හැදෙන්නේ. මිනිස්ම ළමයෙක් හැදෙන්නේ. මිනිස් ළමයෙක්මනේ හැදෙන්නේ. හරි. දැන් ඔය කියන වෙනස් කරපු ජීවීන් දෙන්නෙක් අරගත්තොත් එහෙම ඒ ජීවීන් දෙන්න එකතු වෙලා හැදෙන කෙනා ඒ ජීවියෙක්ම වෙන්න පුළුවන්. හරිද? හැබැයි හිතන්නකෝ ඒ ජීවියා වෙනත් ජීවියෙක් එක්ක ප්‍රජනනය සිද්ධ වුණා කියලා. ඒ ජීවියා ප්‍රජනනය සිද්ධ වෙනවා අශ්වයෙක් එක්ක. එතකොට ආයේ තවත් කොහෙටව නැති ජීවියෙක් එතකොට පියෙන්නේ. මේක හරි භයානකයි එහෙම බලද්දි. නේද? ඒක හරි භයානකයි ඒ විදිහට බලද්දි. එහෙම ශුද්‍ර ජීවි. එතකොට අර අපි දැන් ඥාන එකතු කරලා හදපු ජීවියාගේ ලක්ෂණත් එනවා අර මේ බිහි වෙන එක්කනගේ. ඔව් එහෙම ලක්ෂණ තියෙනවා. කියන්නේ හැම ලක්ෂණයක්ම එනවා කියලා කියන්නේ නැහැ. යම් කිසිල හොඳම උදාහරණයක්. හරි. ඔයාලගේ අම්මයි තාත්තයි දෙන්න ඉන්නවනේ. අම්මයි තාත්තයි දෙන්න ඉන්නවා. හරි. හිතන්නකෝ අම්මා මිටි තාත්තා උසයි. අම්මා මිටි තාත්තා උසයි. ළමයා හරිද? මේ උසයි මිටි දෙක කවලම් වෙලා මැද ඉන්න කෙනෙක්. එහෙම නැහැ. ඔයා උස වෙන්න පුළුවන් එක මිටි. ඒ කියන්නේ දෙන්නගේ එක ජානයක් තමයි ළමයාගේ වෙන්ගේ පෙන්වන්නේ. අම්මා සුදු වෙන්න පුළුවන් තාත්තා කළු වෙන්න පුළුවන්. එතකොට ළමයා සුදුයි කළුයි මිශ්‍ර වෙලා මැද තියෙන පාටද රෝස පාට වගේ. එහෙම වෙන්නේ නැහැ නේද? මොකද වෙන්නේ? අම්මස් එක්ක ළමයා සුදු වෙන්න පුළුවන් නැත්නම් තාත්තගේ දුඹුරු පාට කළු පාට තලලු පාට වෙන්න පුළුවන්. හරිද? ওই විදිහට ඒ කියන්නේ හැම ජානයක්ම එනවා කියලා නෑ ළමයෙක් හැදෙද්දි පැටියෙක් හැදෙද්දි. එක එක ජාන තමයි ඇඟට ඇතුළු වෙන්නේ. හරිද? ඔක් කතා කරනවා නම් ගොඩාක් ආස හිතෙන මාතෘකාවක් ගොඩාක් වෙලා කතා කරන්න පුළුවන් මාතෘකාවක් ඔය ජාන තාක්ෂණය කියන කතන්දරය. හරිද? මාතෘකාව දැම්මනේ ශුද්‍ර ජීවීන් හිතකට බලපෑම් කියලා. ලියන්න එතන තරුවක් දාලා ලියන්න ශුද්‍ර ජීවීන් විවිධ ක්ෂේත්‍රවලදී විවිධ ක්ෂේත්‍ර අයන් ලියන ක්ෂේත්‍ර ශුද්‍ර ජීවීන් විවිධ ක්ෂේත්‍රවලදී ආර්ථික ලාභ සහ පර්යේෂණ කටයුතු සඳහා යොදා ගනී. හරි. ලියන්න උදාහරණ ලියන්න. කෘෂි කර්මාන්තයේදී උදාහරණ ලියන්න කෘෂි කර්මාන්තයේදී ඊළඟ ලියන්න වෛද්‍ය විද්‍යාවේදී
වෛද්‍ය විද්‍යාවේදී ඊළඟ ලියන්න පරිසර සංරක්ෂණ පරිසර සංරක්ෂණ පරිසර සංරක්ෂණ කටයුතු වලදී පරිසර සංරක්ෂණ කටයුතු වලදී හරි ඊළඟ ලියන්න විවිධ කර්මාන්තවලදී විවිධ කර්මාන්තවලදී හරි දැන් මාතෘකාව දාගෙන අනු මාතෘකාවක් විදිහට කෘෂි කර්මාන්තයේදී ශුද්‍ර ජීවීන් භාවිතය කෘෂි කර්මාන්තයේදී ශුද්‍ර ජීවීන් භාවිතය හරි ඒ යටතේ ලියන්න පළවෙනි භාගයට එක දාලා ලියන්න ජාන තාක්ෂණය තරුවද්දා ලියමු මෙහිදී හරි කමාවක් දාලා ඊළඟ රූලේ රෝමි ඉලක්කම් 1 කියන්නේ මෙහිදී කියලා වචනේ දීලා කමාවක් දාලා ඊළඟ රූලේ රෝමි ඉලක්කම් 1 මියගට ඔරොත්තු දීම රෝමි ඉලක්කම් 2 රෝග හා පලිබෝධ නාශකවලට රෝග සහ පලිබෝධ හානිවලට ප්‍රතිරෝධී වීම රෝමි ඉලක්කම් 3 පෝෂ්‍ය ගුණය සහ
පෝෂ්‍ය ගුණය සහ රසය වැඩිවීම දිගටම ලියාගෙන යන්න හිත එක්කම රසය වැඩිවීම යන ලක්ෂණ සහිත භෝග නිපදවනු ලැබේ. උදාහරණ කියලා දාලා ලියන්න පළවෙනි එක. හරි ලියන්න. විටමින් A අඩංගු කර රන්වන් සහල් නිපදවීමට මේ වචනේ ලියලා යටින් ඉරක් අඳින්න ඕනේ. පළවෙනි අකුර විතරයි කැපිටල් අනිත් ඔක්කොම සිම්පල්. දෙවෙනි වචනේ පළවෙනි අකුරත් සිම්පල් ඈ. හරි. අර්වීනියා විරඩෝවේරා. ඩුවෝරා. හරිද? අර්වීනියා විරඩෝවේරා. බැක්ටීරියාවගේ යටින් ඉරි අදින්න අනිවාර්යයෙන්ම. මොකද? ඊළඟ එකද සර්? නෑ ඒකටම. නිපදවීමට මෙන්න මේක ලියලා බැක්ටීරියාවගේ ජාන භාවිතය බැක්ටීරියාවගේ ජාන භාවිතය හරිද? ඊළඟ දෙවෙනි උදාහරණය ලියන්න. හරි ලියන්න. පලිබෝධයින්ට විෂ නිපදවන බඩ ඉරිඟු සෑදීමට
බඩ ඉරිඟු සෑදීමට නැත්නම් ඉරිඟු සෑදීමට අකුරු හරියට බලන්න ලියන්නේ බැසිලස් ඔයාලට අච්චුපුත් නෑ නේද? ඒකෙත් පළවෙනි අකුර විතරයි කැපිටල් අනිත් ඔක්කොම සිම්පල් ඈ. මේ T තියෙන්නේ. යටින් ඉරි ගහන්න ඕන. සර් ඒක මාතෘකාවක් වගේ නෙමෙයි නේද? නෑ මාත් වාක්‍යයට මේ ලියාගෙන යන්නේ. අපි ඉරි ගහනවා අර විද්‍යාත්මක නාම ලියද්දී පොතේ ඉරි ගහනවා. print කරද්දී නෑ. ලියද්දී අපි ඉරි ගහනවා. මංගාව නම් අච්චුපුරු තියෙනවා. විහංගාව තියෙනවද? කියන්නේ සමහර ඉස්කෝල වලට දීලා එහෙමද? ඔව් සර්. හරි. බැක්ටීරියාවගේ ජාන භාවිතය. තුන නේද සර්? නෑ ළමයා. අපි දැන් ලියනනේ මොකද්ද? මොකද්ද විෂ පලිබෝධයෙන්ට විෂ නිපදවන බඩේරුඟු ශාකයේ නිපදවීමට බැසිලස් තර්ජින්සිස් බැක්ටීරියාවගේ ජාන භාවිතය. හරි? ඊළඟට එතකොට අපි දැන් ජාන භාවිතය ගැන කතා කරා. ජාන තාක්ෂණයේ භාවිතය. ඊට පස්සේ අපි කතා කරනවා මොකක්ද? නයිට්‍රජන් තිර කිරීම කියන එක ගැන. අහලා තියෙන නයිට්‍රජන් තිර කිරීම කියන එක ගැන? නයිට්‍රජන් තිර කිරීම කියන එක ගැන අහලා තියෙනවද? නයිට්‍රජන් තිර කිරීම නෑනේ. නයිට්‍රජන් තිර කිරීම කියලා කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ නේද? නෑ සර්. නෑ. හරි. නයිට්‍රජන් තිර කිරීම කියලා කියන්නේ ඔයාලා දන්නවා. හරි? කවුද? දිනිදිග මල්ලිට එහෙම නාකායෙන් අහගන්න පුළුවන්. හරි? නයිට්‍රජන් තිර කිරීම කියලා කියන්නේ දැන් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් වායුව නේද? වායුගෝලයේ නයිට්‍රජන් වායුව තියෙන. ඒ කියන්නේ N2 කියන වායුව තියෙනවා. හරි. ඔන්න ඒ වායුව හරි මේ පොළවට අරන් එන ක්‍රමය කියලා හිතන්නකො. පොළවට අරන් ඇවිල්ලා ප්‍රයෝජන ගන්න ක්‍රමයක් තමයි නයිට්‍රජන් තිර කිරීම කියන්නේ. නයිට්‍රජන් ළඟ තියා ගබඩා කර ගැනීම සරලව කිව්වොත්. වෙන්නේ නයිට්‍රජන් තිර කිරීම. හරිද? බලමු කියන්න. හරි. වායුගෝලයේ නයිට්‍රජන් 78ක පවන ඒ කියන්නේ වැඩිපුරම තියෙන වායුගෝලයේ මොන වායුවද? මේ නයිට්‍රජන් කියන වායුව වැඩිපුරම තියෙනවා. වායුගෝලයේ වැඩිපුරම තියෙන නයිට්‍රජන් වායුව. හරි. ඊට පස්සේ මේ නයිට්‍රජන් තිබ්බට මේ නයිට්‍රජන් අපේ ශාකවලට කියන නයිට්‍රජන් කියන්නේ හොඳ පොහොරක් ශාකවලට. හරිද? හැබැයි අපේ මේ ශාකවලට අරගන්න බෑ මේවා කෙලින්ම ඍජුවම අරගන්න බෑ. හරිද? එතකොට මෙයාලට මේ නයිට්‍රජන් අරගන්න හරි මේ ශාකවලට නයිට්‍රජන් අරගන්න උදව් කරනවා හරිද? රනිල කුලයේ ශාකවල. ඒ කියන්නේ රනිල කුලයේ ශාක කියලා කියන්නේ බෝංචි මෑ දම්බල හරි ඔන්න ඔය වගේ. ඊට පස්සේ නිදිකුම්බත් හොඳ උදාහරණයක්. හරි. රනිල කුලයේ ශාකවල තියෙන මූල ගැටිති මේ තියෙන්නේ මේ ගැටිති පේනවනේද ඔයාලා රූපේ? හරි. මේ ගැටිති පේන ඒවා ඉන්නවා කවුද? මේ රයිසෝබියම් කියන බැක්ටීරියා. මේක වැදගත්. හරි මේ වචනේ වැදගත්. හරිද?
රයිසෝබියම් කියන බැක්ටීරියාව. හරිද? එතකොට මේ මොකද කරන්නේ දැන් ශාක වලට මේක ගන්න බැහැනේ. ශාක වලට කෙලින්ම ගන්න බෑ. හැබැයි මේ රයිසෝබියම් කියන කෙනාට මේක කෙලින්ම අරගන්න පුළුවන්. හරිද? එතකොට මොකද කරන්නේ? මේ රයිසෝබියම් කියන කෙනා මේක කෙලින්ම අරගෙන හරි මේවා දෙනවා කාටද? මේක දෙනවා ශාකයට. ඔන්න ඔය සිද්ධිය තමා කියන්නේ මොකද? නයිට්‍රජන් තිර කිරීම කියලා. එතකොට රයිසෝබියම් කියන බැක්ටීරියාව ඉන්නේ කොහෙද? රයිසෝබියම් ඉන්නේ රනිල ශාකයේ මූල ගැටිති වල. එයා කරන්නේ මොකද්ද? වායුගෝලීය නයිට්‍රජන් තමාට අරගෙන, ලෑයාගේ ළඟට අරගෙන ඒක ලබා දෙනවා ශාකයට. ඒ කියන්නේ නයිට්‍රජන් තිර කිරීම කියන එක සිද්ධ කරනවා මේ රයිසෝබියම් කියන කෙනා. හරිද? එතකොට දැන් මේ එතකොට රයිසෝබියම් කියන කෙනා ඉන්න එක හොඳයිනේ. ඒ ශාක වලට පොහොරක් ගෙනත් දෙන මොන පොහොරද? නයිට්‍රජනීය පොහොර අරන් දෙනවා. හරිද? එතකොට මේ නයිට්‍රජනීය පොහොර අරන් දෙන රයිසෝබියම් කියන බැක්ටීරියාව හරිද? වගා බීම් වලට මෙයාලා අපි මිනිස්සු බලෙන් දානවා ගිහිල්ලා. බැක්ටීරියාව බලෙන් දානවා ගිහිල්ලා. ඇයි බලෙන් දාන්නේ? හරිද? එතකොට පොහොර වැඩිපුර හම්බෙනවා. වැඩිපුර හම්බුණා අස්සන්න වැඩිපුර හම්බෙන නිසා. හරිද? ඔන්න එතකොට ඔය රයිසෝබියම් කියලා කියන්නේ කොහේ ඉන්න කෙනාද? රයිසෝබියම් කියලා කියන්නේ මූල ගැටිති වල ඉන්න කෙනෙක්. රනිල ශාකයේ ශාකවල මූල ගැටිති වල ඉන්න කෙනෙක් තමයි රයිසෝබියම් කියලා කියන්නේ. හරිද? හැබැයි තව කෙනෙක් ඉන්නවා. හරි තවත් බැක්ටීරියාවක් ඉන්නවා. හරි. එයා කවුද? ඇසොටෝබැක්ටර්. ඒ බැක්ටීරියාවේ නම තමයි කවුද? ඇසොටෝබැක්ටර්. කලින් එක්කෙනා කවුද? රයිසෝබියම්. දැන් එක්කෙනා ඇසොටෝබැක්ටර්. එතකොට මේ ඇසොටෝබැක්ටර් කියන කෙනා හරිද? මේ ඇසොටෝබැක්ටර් කියන කෙනා හරිද? ඉන්නේ මූල ගැටිති වල නෙමෙයි. එයා කෙලිම පසේ ඉන්නේ. හරි පසේ නිදහසේ ඉන්න ජීවියෙක්. ඇසොට් මේ කවුද? ඇසොටෝබැක්ටර් බැක්ටීරියාව. හරිද? එතකොට එයත් කරන්නේ ওই විදිහටම නයිට්‍රජන් අරගෙන ශාකවල ලබා දෙන එක. මතක තියාගන්න රයිසෝබියම් ඉන්නේ කවුද? රයිසෝබියම් ඉන්නේ මූල ගැටිති වල. ඇසොටෝබැක්ටර් නිදහස් ලෙස පසේ. එයා මූල ගැටිති වල නෙමෙයි ඉන්නේ. හරිද? එතකොට මේ විදිහට අපි හරි ඇසොටෝබැක්ටර් හරි රයිසෝබියම් කියන කෙනා හරි එකතු කරපුවාම හරි මේ එකතු කරන්නේ මොනවද අපි? ජීවියෙක්නේ. හැබැයි පොහොරක් විදියට. ඒ හින්දා අපි ජීවියෙක් පොහොරක් විදියට එකතු කරන නිසා මේවට කියන මොනවා කියලාද? ජෛව පොහොර කියලා කියනවා. හරි මොකක්ද අපි කියන්නේ? ජෛව පොහොර. හරි. එතකොට මොනවාද අපි මොනවා ගැනද මේ කතා කරේ? නයිට්‍රජන් තිර කරන්න කොහොමද මේ ශුද්‍ර ජීවීන් පාවිච්චි වෙන්නේ කියලා. හරිද? නයිට්‍රජන් තිර කරන්න කොහොමද අපිට මේ ශුද්‍ර ජීවීන් පාවිච්චි වෙන්නේ කියන කතන්දරය තමයි අපි කතා කරේ. එතකොට නයිට්‍රජන් තිර කරනවා කියලා කියන්නේ මොකද්ද? නයිට්‍රජන් තිර කරනවා කියලා කියන්නේ දැන් ශාක වලට කෙලින්ම නයිට්‍රජන් වායු උරා ගන්න බෑ. අවශෝෂණය කර ගන්න බෑ. හරි. නයිට්‍රජන් කියලා කියන්නේ හොඳ පොහොරක්. හැබැයි ඒක ශාක වලට උරා ගන්න බෑ. හරි. ඒ හින්දා මොකද කරන්නේ? අර රනිල ශාකයේ ඉන්න රනිල ශාකයේ මුල් වල මූල ගැටිති වල ඉන්න මොන බැක්ටීරියාවද? රයිසෝබියම් බැක්ටීරියාව ඒ නයිට්‍රජන් වායුව අරගෙන මොකද කරන්නේ? එයා ඒක අරගෙන ඊට පස්සේ ශාක වලට ලබා දෙන පොහොරක් විදියට. හරිද? ඊට පස්සේ කවුද? පසේ නිදහස් ලෙස ඉන්නව කවුද? පසේ නිදහස් ලෙස ඉන්න ඇසොටෝබැක්ටර් කියන කෙනා. ඇසොටෝබැක්ටර් කියන කෙනා මොකද කරන්නේ? එයත් ওই විදිහටම නයිට්‍රජන් අරගෙන නයිට්‍රජන් අනිත් පැත්තට දෙනවා මේ ශාක වලට. ඔන්න ඔය කියන සිද්ධ ඔය විදිහට සිද්ධ වෙනවා. හරිද? එතකොට ওই විදිහට අපි බලෙන් අපේ වගාවන් වලට එකතු කරන. බලෙන් වගාවන් වලට එකතු කරන. හරි? නයිට්‍රජන් තිර කරන්න බලෙන් වගාවන් වලට එකතු කරන කවුද? ඇසොටෝබැක්ටර් එහෙම නැත්නම් රයිසෝබියම්. ඔන්න ඔය බැක්ටීරියා වලට අපි කියන මොනවා කියලාද? ඒවට කියන අපි ජෛව පොහොර කියලා කියනවා. මොකද්ද අපි කියන්නේ ඒවට? ජෛව පොහොර කියලා කියනවා. හරිද? ලියන්න එතකොට දෙවෙනි භාවිතයේ විදිහට ලියන්න නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම. නයිට්‍රජන් තිර කිරීම. ලියන්න ඒ යටතේ තරුවක් දාලා හරි වායුගෝලයේ ඇති නයිට්‍රජන්
ශාකවලට ඍජුවම ලබාගත නොහැක. ඍජුවම ලබාගත නොහැක. හරි. ශාකවල ඍජුවම ලබාගත නොහැක. හරිද? ලියන්න ඒකටම මේ සඳහා බැක්ටීරියාවන් උපයෝගී කරගනි. ඒකටම ලියන්න මෙම සංසිද්ධිය නයිට්‍රජන් තිර කිරීම ලෙස හැඳින්වේ. ලියන්න තිමාස් දැන් රූල් 3ක් ඉඳ තියලා එක රෝම ඉලක්ක 1 දාලා ලියන්න. රෝම ඉලක්ක 1 දාලා ලියන්න. හරි. රනිල ශාකයේ මූලගැටිතිවල සිටින රයිසෝබියම් බැක්ටීරියාව රෝම ඉලක්කම් 2 පසේ නිදහසේ සිටින ඇසොටොබැක්ටර් බැක්ටීරියාව මගින් නයිට්‍රජන් තිර කිරීම. හරි. ලියන්න තරුවක් දාලා යටින් මේ මාතෘකාව යටතේම ලියන්න මෙම බැක්ටීරියාවන්
අස්වැන්න වැඩි කර ගැනීමට අස්වන්න වැඩි කර ගැනීමට මිනිසා විසින්ම වගාවන්ට එකතු කරයි. වගාවන්ට එකතු කරයි. එකටම ලියන්න. මේවා සර් මොකද්ද මේ එකතු කරයි එතනින් එහා වුන්නේ කරා ඊට පස්සේ මේවා ඒකටම ලියන්න. මේවා ජෛව පොහොර ලෙස හැඳින්වේ. හරිද? ජෛව පොහොර ලෙස හැඳින්වේ. එතකොට අද අපි කතා කරා ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද? ශුද්‍ර ජීවී කාණ්ඩ මොනවාද? එතකොට යාලගේ ලක්ෂණ මොනවාද? හරි. ඊට පස්සේ ශුද්‍ර ජීවීන් ඉන්නේ කොහෙද කියන දේ අපි කතා කරා. ඉන්නේ මොන වගේ තැන්වලද? හරි. ඊට පස්සේ එයාලගේ ප්‍රයෝජන වලින් අපි කතා කරා මොනවාද? කෘෂි කර්මාන්තයට කොහොමද පාවිච්චි කරන්නේ කියන දේ ගැන අපි කතා කරා. නේද? ඔන්න ඔය කියන කාරණා ටික අද අපි බැලුවානේ. නේද? හරි. ඊළඟ දවසේ අපි ඊළඟ දේවල් ටික කොහොමද අපි මේ ඊළඟ කාරණේ යන්නේ කියන දේ ගැන කතා කරමු. හරි. එතකොට ඔයාලට හරිද? ඔයාලට අමතර පන්ති තියෙන වෙලාව මම දැනුවත් කරන්නම්. හරි.